රැස්වීම කියන්නේ සෝයනවා අනාගත වාක්‍ය ඇහෙනවා ටෙලිෆෝන් charge වෙනවා රීලෝඩ් වැටෙනවා මේ මොකද්ද මේ gold dust රත්තරන් කුඩු වැටෙනවා ඒවා තමයි විශේෂ බයිබලයේ මොනවත් විශේෂ නැහැ යොහන් 6 යේසුස් වහන්සේ 5000කට පිරිමි 5000කට කන්ද දෙනකොට හැම එකම ඉඳලා කෑවා. යේසුස් වහන්සේ හාස්කම් කරනකොට හැම එකම උන්වහන්සේ පස්සෙන් ගියා. පස්සේ යේසුස් වහන්සේ මොනවද කරේ? හැම එකම ඉඳවලා දේශනා කරන්න පටන් ගත්තාම තමයි එක එකට රිදුනේ. යොහන් 6 පස්සේ බලන්න කියවලා ගෙදර ගියාම එක එක මාරු වෙනවා දැන්. එක එක මාරු වෙනවා. කී දෙනෙක්ද මාරු වුනේ දන්නවද? 12000ක්. දැන් බයිබලයේ යොහන් 6 දාලා නැහැ 12000ක් කියලා. බයිබල් විශාරදවරු ගණන් හදලා කියනවා. 12000ක් පමණ ගියාලු. ඉතුරු උනේ 12ක්ලු. එතන හිටියේ පාස්ටර් සුරේෂ් නා. මං මේ 12 දෙනාට කියනවා අනේ යන්නකෝ මේ ගිය මිනිස්සුන් පස්සේ ගිහිල්ලා මං කියපු මොනවා හරි ඒගොල්ලන්ට අස්පෙට් උනාද දන්නේ නැහැ. ෂේප් කරලා අපහු ගේන්නකෝ කියලා කියයි. නමුත් මගේ ලෝකා යේසුස් වහන්සේ ඉතුරු වෙච්ච 12 දෙනායන් අහම උඹලා කීයද මං යන්නේ කියලා. පේත්‍රුස් කියනවා ඔබ වහන්සේව දාලා කොහේ යන්නද ස්වාමීනි? ජීවමාන වචනේ ඔබ වහන්සේ ළඟ තියනවානේ කියලා. අන්න දැන් මම බ්‍රදර් ඉන්දිකට එක කතාවක් කියාගෙන ආවා. ඒ කතාව මම ඕගොල්ලන්ටත් කියන්නම්. මමත් සේවයට ආපු අලුත අවුරුදු 36කට කලින් මම මියුසික් කාරයෙක් නේ. මමත් ඉතින් දෙවියන් වහන්සේට නමස්කාර කරමු, ගායනා කරමු, ගීතිකා ලියමු. අර ඒ වගේ තමයි මම දෙවියන් වහන්සේට කිව්වේ ස්වාමීනි ඒ වගේ මම කරන්නම් කියලා. දෙවියන් වහන්සේ කිව්වා ඒව මොනවද ඒවා මට වචනේ උගන්වපන් කියලා. වචනේ උගන්වන එක ඇත්තට ජොලි වැඩක් නෙවෙයිනේ ස්වාමීනි. දැන් ඔයගොල්ලෝ කියන්නේ බයිබල් වචනේ උගන්වනවා කියනකොට කී දෙනෙක් දෙන්නේ? ඒකම අන්න ප්‍රොපට් කෙනෙක් එනවා. ඕගොල්ලන්ට වෙච්ච දේ වෙන්න යන දේ වෙමින් පවතින දේ කිව්වනම් නොන්ඩික ගාරි මේ පඩිපෙල් ටික කුඩයක් අල්ලගෙන හරි ෆින්ගාලා මෝටරයක් හයි කරගෙන උඩට ඇවිල්ලා බහි. හොඳ නැද්ද? ඉතින් මම එහෙම කියනකොට දෙවියන් වහන්සේ මට කිව්වා එහෙම එපා බං. මේ ලොකු කතාවක් ඒක මෙතනට අදාළ නැහැ. කොහොම හරි දෙවියන් වහන්සේගේ වචනේ මම දේශනා කරන්න පටන් ගත්තා. ඉතින් ඉස්සර 86 87 භයානක සෝයන් සිදු වෙනවා මගේ සේවය. අම්මෝ ගොළු කතා කරනවා මේ මොකද්ද මේ කොරාය ඇවිදිනවා මේ අත්ත කියන්නේ මොකද කියන්නේ මේ රෙකෝඩ් වෙනවා මේ ඒ දේවල් දැකපු කට්ටිය ඉන්නවා දන්න කට්ටිය ඉන්නවා මේ මම බොරුවක් ගන්නවා නෙමෙයි. හැබැයි දැන් කවුරු හරි මගේ ළඟට ආවොත් යාඥා කරගත්තාම කොර වෙනවා. දැන් ඕක කිව්වහම පස්සේ ඔයගොල්ලෝ මට පොඩ්ඩක් කකුල නිකන් පොඩ්ඩක් මෙහෙම වගේ යාඥා කරන්න කොහොම මෙහෙම මම යාඥා කරලා ඉවරනවා පල්ලෙහා බහින්න ගන්න. හරි ඒ නිසා ඒවා නෑ දැන් මං ගාව. අස්සේ ඒවා මාර ජොලි. හැබැයි ඔන්න මම බ්‍රදර් ඉන්දිකට කියපු දේ ඔයගලන්ට කියන්නම්. දැන් අපි කියමුකෝ මේක සුවකිරීමේ ප්‍රොපේත වෙන මොනවද? අර දැන් අද කාලේ තියෙන්නේ ඒ වගේ මීටිමක් කියලා හිතාගමුකෝ දැන් මම ෂුවචක්ක බුචක්ක ජීබුම්බ කියපුවම මේ පැත්තේ ඔක්කොගෙම ටෙලිෆෝන් charge වෙනවා. මේ පැත්තේ තව එකක් ඕගොල්ලන්ට රීලෝඩ් වැටෙනවා. gold dust එහෙම හිතමුකෝ. එක්කෙනෙකුට සුව වෙනවා එක්කෙනෙකුට දර්ශන මන්ටක් ගාලා කියනවා මෙයාගේ නම සීලවති මෙයා ඉපදුනේ 1971 පෙබරවාරි 30 ඒක හරියම නෑ දවස. ඒ වගේ මම අනාගත වාක්‍ය කියනවලු වව් කවුරු හරි කෙනෙක් මැරිච් කෙනෙක් වගෙනලා යාවත් මම නැගිට්ටෙවලු කියලා අද ඒ වගේ මීටිමක් කියලා අපි හිතමුකෝ. ජූන් එකේ ඉවර වෙලා යනකොට අම්මෝ පාස්ටර් සුරේෂ් කියන්නේ මාර බලවත් දේවදාසයෙක් නේ. ශාක්‍යයනේ. ටික ඔය ශාකැල්ල අඩු වීගෙන යයි. ඊට පස්සේ කාලයක් යනකොට එනවා අමතකම වෙලායි. හවුද නැද්ද? මමත් මෙතන හැම කානිවල් එකක්ම පෙන්නලා ජල් ප්‍රීස් දාලා ඔක්කොම දාලා මං ෆ්ලයිට් එකේ නගලා එහෙම මීටිමක් කරපුවම ඕගොල්ලෝ සල්ලි කන්දරාවන් දෙන්නේ. ඒවත් තියනවානේ. මේ වගේ ඒවා කරනකොට මිනිස්සු දෙනවා තියෙන දේ නැති දේ ණයට ඉල්ලලා දෙනවා. අරෝගේ කණේ තියෙන කාර්ය කරවල දෙනවා. ඇයි මේ ඔක්කොම කරලා අන්තිමට කියයි
දැන් ඔබට මම ආශිර්වාද කරා දැන් ඔබ මට ආශිර්වාද කරන්න කියයි. ඔය වගේ තමයි ඉන්නේ. ඊට පස්සේ ඒවත් අරගෙන දැන් ගියා කියමුකෝ. ඒවත් වියදම් වෙනවනේ. හැබැයි අද මම දේශනා කරන්න යන්නේ උන්වහන්සේගේ වචනය. අද මම ඔන්න 7:05යි ඊශ්‍රායල් වෙලාව. මම පුළුවන් තරම් 8යි කාලයි 8:00 අතර ඉවර කරනවා. අපි කියමු 8:00 ඉවර කරා කියලා. ඊට පස්සේ මම ෆ්ලයිට් එක නැගලා මම මාරු ඕගොල්ලෝගේ ගෙවල් වලට ගියා. හැබැයි දන්නවද මේ ලෝකේ තියනකම් සබාව ඔසවා ගන්නු ලබනකම් YouTube එක හරහා හරි Facebook එක හරහා හරි මොකක් හරි ක්‍රමයකින් අද මං කරන්න යන දේශනාව හැමදාම මිනිස්සු බලන්න යන්නේ. ආමේන්. ඔයගොල්ලෝ මේ සැරේ අහුවායින් පස්සේ සමහර විට ආපහු බලයි නැත්තම් ඒක ඉවරයි. හැබැයි මේ දේශනාව මම මරුණායින් පස්සෙත් මිනිස්සු බලයි. බලන සැරේට ඒ මිනිස්සුන්ට ආශිර්වාද කරයි. ආමේන්. YouTube එකට ගිහලා සමහර මගේ දේශනා බලන්න 2006 මම කරපුවා තාම මං ගෙවල් අස්සේ ඉඳලා දේශනා කරනවා. ඔව්. 2006 මං කොහෙදෝ කරපු එක. ඒක ඉවරයි. මට දැන් මතකත් නෑ ඒව කරා කියලා. මිනිස්සු මට සමහර ඒවා කියනවා "අල්ස ඔයාලා අර දේශනාවේ මේක කියනවා." එහෙම එකක් කරාද කියලාත් මම මතක නෑ. හැබැයි එහෙම දෙවියන් වහන්සේගේ වචනය දේශනා කරනවා කියන්නේ මම හිතන්නේ කිතුණු සේවයේ අති විශේෂම සේවය දෙවියන් වහන්සේගේ වචනය දේශනා. ආමේන්. ඒ නිසා ඔයගොල්ලෝ මේ විශේෂ රැස්වීම කියලා කවුරු හරි කිව්වා නම් ඉස්සර බලන්න මේ විශේෂත්වය මොකක්ද කියලා. ආස්කම් වැදගත්. අනාගත වාක්‍ය වැදගත්. ආලේප වැදගත්. සුවේ වැදගත්. ඒ ඔක්කොම ප්‍රාතිහාර වැදගත්. නමුත් ඒ මොනවත් විශේෂ නැහැ. විශේෂ මොනවද? වචනය. වචනය තුල අර ඔක්කොම තියෙනවා. ආමේන්. නිකන් කෑම පාසලයක් ඉල්ලන් කනවට වැඩිය හොඳයි. ඕන කෑමක් ඕනම ව්‍යංජනයක් උයන්න පුළුවන් කුස්සියක්ම කවුරුන් දීලා යනවා. ඒක තමයි වචනය. නේද? හොඳයි. එහෙනම් අද ඔයගොල්ලන්ට ශබත් ෂලෝම් කියලා පටන් ගන්නම්. ශබත් ෂකලිම් ෂලෝම්. අද ශබත් ෂකලිම් ඒක මේ ගැන මම ඉස්සෙල්ලා කිව්වා. ඒ නිසා මම හිතන්නේ සමහර අයට මේක අලුත් වෙන්න පුළුවන්. කමක් නැහැ. ඒක අපිට අදාළ නැහැ. දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අපේ කිතුණු ජීවිතයට අදාළ නැහැ. දැන් අදාළ නැහැ කියලා ඒ වගේ අදාළ නැති දෙයක් අද මම ඕගොල්ලන්ට කියලා දීලා ඒක කොහොමද අපේ කිතුණු ජීවිතයට අදාළ වෙන්නේ කියලා පෙන්වන්න යනවා. ආමෙන්. ඕගොල්ලෝ කොහොමද දන්නවා මෙන්න මෙහෙම කිව්වා නම් සමහරට වෙන රටවල් වලින් බලන කට්ටියට දන්නේ නැහැ. ඕගොල්ලෝ කොහොමද දන්නවනේ බාහ් මිත්ස්වා කියලා. බාහ් මිත්ස්වා. මොකක්ද බාහ් මිත්ස්වා කියන්නේ? යුදෙව් දරුවෙක් පිරිමි දරුවෙක් නම් බාහ් මිත්ස්වා ගෑනු දරුවෙක් නම් බත් මිත්ස්වා කියලා සංකල්පයක් යුදෙව් ඇදහිල්ල තුල තියෙනවා. දැන් ඒක ක්‍රිස්තියානි නෙවෙයි. දැන් පටන් ගන්නකොටම මම කියන්නම් අන්නේ මෙන්න වැන්දා ක්‍රිස්තියානි අය යුදෙව් වෙන්න හදන්න එපා. ක්‍රිස්තියානි අය යුදෙව් වෙන්න හදන්න එපා. ඔයගොල්ලෝ ඊශ්‍රායල් වල ඉන්න නිසා හරි ලේසි ඒක කරන්න. ඊශ්‍රායල් කළුද සුදුද කියලා දාන්න නැති උන් පවා තලිත් දාගෙන මෙනෝරා තියාගෙන ශබත් ෂලෝම් කියලාගෙන යේසුස් කියන්න එපා. යෂුවා හමෂියා කියපන් කියලා ඒකත් වැරදි විදියට උච්චාරණය කරගෙන පිස්සු නටනවා. ඕගොල්ලන්ට ඊට වැඩිය පිස්සු නටන්න ලේසි. උද නැද්ද? ඕගොල්ලෝ ඉන්නේ ගොඩක් අය ඉන්නේ යුදෙව් ගෙවල්වල. එහෙම ඕවා තියනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ක්‍රිස්තියානි ඇදහිල්ල ගෙනියලා යුදෙව් ඇදහිල්ලට දෙයක් එකක් ගහගන්න. ඒකට මම විරුද්ධයි. අපි යුදෙව් නෙවෙයි. අපි යුදෙව් වන්ට කැත විදියට ආදරේ. යුදෙව් දහමට අපි ආදරේ. මොකද ඒකෙන් තමයි දෙවියන් වහන්සේ කතා කරේ. යුදෙව් ආගමිකයන් තමයි දෙවියන් වහන්සේ පාවිච්චි කරේ අපිට වචනය දෙන්න පාවිච්චි කරපු හැම බයිබල් කතුවරයෙක්ම යුදෙව්වේ. යුදෙව්වන්ගේ හෙබ්‍රේව භාෂාවෙන් තමයි පරණ කිවිසුම අපිට දුන්නේ. ඒ නිසා ඒව ඔක්කොම හොඳයි. නමුත් අපි ක්‍රිස්තියානි. අපි යුදෙව් නෙවෙයි. අපිට බාහ් මිත්ස්වා අවශ්‍ය නැහැ. හැබැයි බාහ් මිත්ස්වා කොහොමද පටන් ගත්තේ?
කොහෙද පටන් ගත්තේ? ඒකේ ක්‍රමවේදයන් කොහොමද ආවේ? මොකෙන්ද ආවේ කියලා ඔයගොල්ලන්ට කියලා දීලා ඒකෙන් මොකක් හරි අපිට ආත්මීක දෙයක් සංසන්දනය කරලා බලන්න පුළුවන්ද? මොකක් හරි ඒකෙන් තියනවද කියලා මම කියලා දෙන්න යනවා. එහෙමනම් මං හිතන්නේ මං වැරදි වෙන්න පුළුවන්. නමුත් මං හිතන්නේ ලෝකේ පළමු වතාවට වෙන්න ඇති බාර් මිත්වා එක ක්‍රිස්තියානියත් එක්ක සම්බන්ධ කරලා කවුරු හරි කතා කරන්නේ. සිංහලෙන් නම් කවුරුත් කතා කරලා නැහැ. දෙමළෙන් නෑ. ඔය ඉංග්‍රීසියෙන් කවුරු හරි කරලා තියෙනවද? හෙබ්‍රේව භාෂාවෙන් කවුරු මෙසේනික දෙවියෝ කරලා තියෙනවද මම දන්නේ නැහැ. හැබැයි මම හිතනවා මොකද මට ඔයගලන්ට වැඩි කොන්ටැක්ට්ස් තියෙනවනේ නේද? බාර් මිත්වා එක ක්‍රිස්තියානියට සම්බන්ධ කරලා නම් කවුරුත් කතා කරලා නැහැ. බැඳීම වුණොත් කියලා ඇති. අර යේසුස් වහන්සේව දේව මාලිගාවට ගෙනිච්ච බාර් මිත්වා එකට වෙන්න ඇතිනේ කියලා. එච්චරයි. මොකද ඒ නමේම ප්‍රශ්නයක් තියෙනවා. මොකද නම බාර් මිත්වා. දැන් බාර් කියන්නේ මොකද්ද? බාර් කියන්නේ මොකද්ද? පුතා. කොයි භාෂාවෙන්ද? අරමික් භාෂාවෙන්. මිත්වා හෙබ්‍රේව. ඒකේ බහුවචනේ මිත්ස්වොට්. නමුත් බාර් කියන වචනය හෙබ්‍රේව නෙවෙයි. ඒක අරමික්. එහෙමනම් එන්න ඕනේ බෙන් මිත්ස්වා කියලා එන්න ඕනේ. හරිද? මොකද බෙන් තමයි බයිබල් මන් දන්නේ දැන් තියෙන හෙබ්‍රේව වල කොහොමද කියලා. හරි? දැන් බලන්න ආබ්‍රහම් තමයි ඉස්සෙල්ලාම හෙබ්‍රේව භාෂාව නැවත කතා කරන්න පටන් ගත්තා. ඒ නැවත කියන කැල මම පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඒක මම වෙන දේශනාවල කියලා තියෙනවා. ආබ්‍රහම්ට දල වශයෙන් හෙබ්‍රේව වචන 10ක් පමණ තමයි දන්නේ. ඒ 10න් තමයි ඒගොල්ලෝ හැම දෙයක්ම කතා කරන්නේ. ඒ නිසා එකම වචනේ තේරුම් ගොඩාක් තියෙනවා. ඊට පස්සේ මෝසෙස්ගේ කාලේ වෙනකොට එක 2000 දෙගුණයක් වගේ වුණා. නමුත් දාවිද්ගේ කාලේ වෙනකොට 3000යි 3500යි අතර වචන හෙබ්‍රේව වචන තිබුණා. අර ක්‍රිස්තු පූර්ව 586 බාබිලෝනියට ගිහිල්ලා අවුරුදු 70ක් ඉඳලා ආවනේ. ඊට පස්සේ තමයි හෙබ්‍රේව භාෂාවට ගොඩාක් වචන ඇතුළුනේ. ඒ හෙබ්‍රේව මට දන්නේ නැහැ. පෝස්ට් එක්සිලික් හීබ්‍රු මට දන්නේ නැහැ. දැන් තියෙන මොඩර්න් හීබ්‍රු මම දන්නේම නැහැ. මාව ගෙනලා කඩේට දාන්න මම ඉර වෙනවා කොර වෙනවා. මම කතා කරොත් ඉවරයි. උන් කතා කරොත් මාත් ඉවරයි. දැන් තියන්නේ හීබ්‍රු කියන නමෙන් වෙන මොකක්ද එකක්. ඉඳලා හිටලා හීබ්‍රු වචනයක් දෙකක් ඇතුලේ එනවා තමයි නැතුව නෙවෙයි. හැබැයි දැන් මේක ඇයි මම කියන්නේ කියන එක පස්සේ මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. එහෙමනම් බාර් මිත්වානේ. බාර් කියන්නේ හෙබ්‍රේව නෙවෙයිනේ. ඒ නිසා යුදෙව්වන් අතරම සමහර රබ්බිවරු අතර මේ බාර් මිත්වා පිළිබඳව වැරදි ආකල්පයක් තියෙනවා. බොහෝ රබ්බිවරු මොකද ටල්මුඩ් බවිලි කියන එක තමයි බලන්නේ. ටල්මුඩ් කියලා ඒක කියන්නේ බාබිලෝනිය ටල්මුඩ්. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා මේ අවුරුදු 700කට 800කට කලින් ඉඳන් තමයි ඔය බාර් මිත්වා සංකල්පය මේ පටන්ගෙන ඒක පැතිරිලා ඒක යුදෙව්වන් අතරට ලොකු දෙයක් හැටියට හැංගිලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ දකින්නේ තනාහ් එකේ බයිබලේ. ඕක තියනවා කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ. දැන් තේරෙනවද ඔයගලන්ට? දැන් ඕගොල්ලෝ ඊශ්‍රායල් වල ඉන්න කට්ටිය ඔයගොල්ලන්ගේ යුදෙව් යාළුවෝ ඇති. ඒ සමහර යුදෙව් යාළුවෝ ඇත්තටම තනක් එක හොඳට දන්න කට්ටිය වෙන්න ඇති. දැන් ඒගොල්ලෝ ගාව ගිහලා ඕගොල්ලෝ ඇහුවොත් එහෙම අහලා බලන්න. බාර් මිත්වා කවදාද පටන් ගත්තේ කියලා. ඒගොල්ලෝ කියයි 17 වෙනි ශතවර්ෂ අන්න ඒ කාලේ කියලා කියයි. සමහරවිට 7 වෙනි ශතවර්ෂ කාලේ කියලා කියයි. ඒ කියන්නේ මේ යේසුස් වහන්සේගෙන් පස්සේ. ඒතකොට ඔයගොල්ලෝ ඇහුවොත් එහෙම පරණ ගිවිසුමටයි බාර් මිත්වා එකටයි සම්බන්ධ තියනවාද කියලා ඒගොල්ලෝ කියන්නේ නෑ කියලා. දැන් තේරෙනවද? හැබැයි මම ඕගොල්ලන්ට බයිබලෙන් පෙන්වන්න යනවා බාර් මිත්වා කොහෙද පටන් ගත්තේ? කවුද පටන් ගත්තේ? ඇයි පටන් ගත්තේ කියලා පෙන්වන්න යනවා. එහෙමනම් ඕක බයිබලයේ තියෙනවා නම් ඒක යේසුස් වහන්සේට සම්බන්ධ වෙන්න ඕනේ. හවුද නැද්ද? බයිබලයේ තියෙනවා. බයිබලයේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම
හැම දෙයක්ම මුළු පරණ ගිවිසුමම යේසුස් වහන්සේ දිහා අන්න කියලා පෙන්නන එකනේ නේද? බිබ්ලිකල් ටයිපොලොජි කියලා තියෙනවා ආබෙල්ගේ කාලේ ඉඳන්. ටයිපොලොජි. ඒ කියන්නේ ටයිපොලොජි එකට කොහොමද සිංහලෙන් කියන්නේ මම දන්නේ නැහැ. සංකේතාත්මකව ආබෙල්ගේ රුධිර සැලීම පවා යේසුස් වහන්සේගේ රුධිර සැලීමට සංකේතයක්. දෙවියන් වහන්සේ ආදාම් ඒවට හැමකින් ආවරණයක් හදපු එකත් යේසුස් වහන්සේගේ පූජාවට සංකේතයක්. ඔව්නේ? නැත්තම් අත්තික්කා කොළ මැද අත්තික්කා කොළ වලින් ඒගොල්ලෝ ලස්සනට වහගෙන ඉන්නේ ඇත්තේ. මදී නම් දෙවියන් වහන්සේ කියන්නේ තව පොඩ්ඩක් මහත කොළ තියනවානේ බං. ඒවත් අර මොකද අර වැදුනම කසන්නේ නැති ඒවා. ඕන තරම් තියෙනවා. අයි කෙහෙල් කොළ ඔයගොල්ලෝ හිතනවාද මේ ඔයගොල්ලෝ හිතනවාද ඒ දන්නේ කෙහෙල් කොළ නැතුව ඇති කියලා. කෙහෙල් කොළ මරුනේ. ඉතින් දෙවියන් වහන්සේට තිබුණා මේ හොඳ ෆැෂන් අයිඩියා දීලා ආදම් ඒවව අන්දවන්න. යකා මේගොල්ලන් ඇන්දේ ඒක විනයි. ඒක වෙනම ඇන්දීමක්. දෙවියන් වහන්සේ ඇත්තටම ඇඳුම් අඳින්න තිබ්බා. නමුත් දෙවියන් වහන්සේ මොනවද කරේ? සතෙක්ව පූජා කරලා. මරණ. ඒ හැම මේගොල්ලන්ට ඇඳුමක් හැටියට දුන්නා. ඒක සංකේතයක්. මොනවද? යේසුස් වහන්සේ නැමැති පූජාව මැරෙන නිසා අපිට ධර්මිෂ්ඨකම නැමැති වස්ත්‍රය ලැබෙනවා. නොආගේ කාලයට ආවොත් නොආගේ ඒ නැවපව සංකේතයක්. යේසුස් වහන්සේම කියනවා. යේසුස් වහන්සේ තුල දේව රාජ්‍ය තුලට පිවිසෙන කට්ටිය අර නොආගේ කාලේ අර නැවට පිවිසිලා පණ බේරගත්ත හා සමානයි කියලා. එහෙමනම් පරණ ගිවිස්මේ තියෙන හැම දෙයක්ම යේසුස් වහන්සේ පිළිබඳව එක්ක ඍජුව එහෙම නැත්නම් වක්‍රව සංකේතාත්මකව පෙන්වන අනාවැකි නම් බාහ් මිත්ස්වා පටන් ගෙන තියෙන්නේ බයිබලයේ නම්. එහෙමනම් ඒකත් යේසුස් වහන්සේ ගැන තියෙන සංකේතාත්මක අනාවැකියක් වෙන්න ඕනේ. හරිද මං කියන එක? දැන් කැමතිද මේක ඉගෙන ගන්න? කැමති. වා හොඳයි. එහෙනම් මම ඔයගලන්ට කැමති මේ වෙන විදියට සමහර වචන එහෙම මම දාගෙන ඇවිල්ලා තියෙනවා. හොඳයි. දැන් මම කියන්න කැමති පටන් ගන්නකොට මම කියන්න කැමති බාහ් මිත්ස්වා කියන නම තනක් එකේ නැහැ. බාහ් වෙනම තියෙනවා. මොකද පස්සේ කාලේ අරමික් දේවල් එන්න පටන් ගත්තානේ. දානියෙල්ගේ පොත, එසේකියල්ගේ පොත, හග්ගයි, සෙකරියා, මලාකි පොත. ඒ වගේ ගොඩක් අපිට බාහ් කියන වචනේ බලන්න පුළුවන් බෙන් වෙනුවට. හරිද? හැබැයි මිත්ස්වා කියන එක ඉස්සරහින් නම් තියෙනවා. මිත්ස්වා කියලා කියන්නේ මොකද්ද? නීතිය. හරි. මිත්ස්වා ව්‍යවස්ථාව කියන්නේ තෝරා. තෝරා සෑදිලා තියෙන්නේ මිත්ස්වොට් වල. ඒ කියන්නේ විවිධ හරි. දැන් තෝරා කියන්නේ ව්‍යවස්ථාවනේ. දැන් දසපනත ගන්නකො. 50ක් තියෙනවානේ. ඒ හැම පනතක්ම මොනවද? මිත්ස්වා. ඒ වගේ පරණ ගිවිසුම 613ක් තියෙනවා. මිත්ස්වොට් ආසේ කියලා කීපයක් තියෙනවා. කරන්න කියන ඒවා තියෙනවා. ඊට පස්සේ මිත්ස්වොට් ලොත් ආසේ. ඒ කියන්නේ කරන්න එපා කියලා කියන මේ ඊශ්‍රායල් වල ඉන්නේ නැති කට්ටිය බලන්න එපා. මොකද මේ කරන්නේ කියලා ඕගොල්ලෝ නිකන් අයිනේ ඉඳන් බලන්නේ. මේගොල්ලන්ට තමයි මං ආවේ. ඉස්රායල් වලට ඒගොල්ලන්ට තේරෙනවා. හොඳේ? තේරෙන්නේ නැත්නම් ඒගොල්ලන්ගෙන් අහගන්න. ඉතින් මිත්ස්වා කියන වචනය ඔන්න තනක් එකේ තියනවා වෙනම. මිත්ස්වා කියන එක තියනවා. බාහ් එකක් තියනවා කියමුකෝ. බෙන් කියන වචනයෙන් හරි තියනවා. පුතා කියන සංකල්පය තියනවානේ. හරි. දැන් බාහ් මිත්ස්වා ඇත්තටම පටන් ගත්තේ ආබ්‍රහම් විසින්. එහෙම කියනකොට සමහරව වරදම හිතා ගන්නවා උත්පත්ති 17 කියලා. දැන් කවුරුත් පෙරලන්න එපා උත්පත්ති 17. මම පස්සේ කියන්නම් කෝකටද පෙරලන්න ඕනේ කියලා. ඒක පෙරලලා කවුරු හරි අපි කියවමු. උත්පත්ති 17 මෙන්න මෙහෙම කතාවක් යනවා. දැන් මට කියන්න මගේ දේශනාව අහලා තියෙනවා උගලන්ට උත්තරේ දන්නවා. දැන් නැත්තම් පොඩ්ඩක් කල්පනා කරලා කියන්න ඕනේ. ඉස්මායිල් ආබ්‍රහම්ගේ පුතා නෙවෙයි. මම කියන එක හරිද වැරදිද? ඉස්මායිල් දන්නවනේ? හාගර්ගේ පුතා. ඉස්මායිල් ආබ්‍රහම්ගේ පුතා නෙවෙයි.
නෙවෙයි. දන්නවද? කගේ පුතාද? හරි. බලන්න අනිත් කටේක. ඉස්මායිල් ඉන්නවනේ ඉස්මායිල් හාගර් අර මිසර හාගර්ගේ පුතා සාරා කියනවනේ එයාගේ මහත්තයාට අන්න අරකේ කෙත් එක එකදලා ළමෙක් හදන්න කියලා. හැදුවානේ. හැදුනාම අරු ඉපදුනානේ ඉස්මායිල් කාර්යය. ඉස්මායිල්ගේ තාත්තා ආබ්‍රහම් නෙවෙයි. ඒ ඔක්කොම අහගෙන ඉඳලා අර සිස්ටර් අර අන්තිමට එක ඔක්කොම හොඳයි මේ අන්තිමේට අනා ගන්නවනේ නෝ කියලා නේද හිතන්නේ සිස්ටර්. හරි මට වෙලා නැහැ. අහගන්න. උත්පත්ති 11 තමයි අපි ඔය චරිතේ මුණ ගැහෙන්නේ. තේරාගේ පුත්‍ර වූ ආබ්‍රහම් කියලා. 16 ඉවර වෙනකන් 17 පළවෙනි පදේ වෙනකන් එතුමාගේ නම ආබ්‍රම්ගේ පුතා තමයි ඉස්මායිල්. ආබ්‍රම්ට දෙවියන් වහන්සේ කිසිම පොරොන්දුවක් දෙන්න ලෑස්ති නැහැ. නමුත් ඔන්න 99 වුණා ආබ්‍රම්ට වයස. ඔන්න දෙවියන් වහන්සේ උත්පත්ති 17 කතා කරලා කියනවා ආබ්‍රම් මෙන්න සෝනේ මං ඉන්නවා කියලා. රයිට්. මම මාව උඹට හඳුන්වලා දෙන්නම් බං. මම එල් ෂඩයි. පළමු වතාවට දෙවියන් වහන්සේ හඳුන්වලා දෙනවා. මම අනේ එල් ෂඩයි. එහෙමනම් පුතේ අද ඉඳලා උඹයි මයි යාළුවෝ. අද ඉඳලා උඹයි මයි අර කලින් ඉඳන් මං කියනවානේ පොරොන්දුව නම් මනම් ඒ ඔක්කොම අද ඉඳන් තමයි වැඩ ක්‍රියාත්මක වෙන්න යන්නේ. අද මං උඹේ නම වෙනස් කරනවා. මොකද්ද? හේ කියන්නේ දේව බලය. අලෙෆ් බේට් ගිමෙල් ඩාලෙට් හේ පහ කියන්නේ දේව බලය. ඒ බලය හේක උඹ අස්සට දානවා. ආව්‍රහම් කියන එක අස්සට හේක දානවා. ආව්‍රහම් කියලා දැම්මා. දැන් උඹ ආව්‍රහම් නෙවෙයි ආව්‍රහම්. වව්. එයාට ළමයි නෑ. දැන් තේරෙනවද? අරයට හිටියා. කාටද? ආබ්‍රහම්ට. මාගේ තාත්තා කවුද? ආබ්‍රහම්. හැබැයි ආබ්‍රහම්ට ළමයි නෑ. දැනන්ස කියව මන් දෙන්න යනවා උඹට දරුවේ. ඉතින් ආබ්‍රහම් යෝජනාවක් දෙනවා. අවුලක් නෑ ස්වාමී රෙඩිමේඩ් බඩුවක් තියෙනවානේ. අවුරුදු 13ක් වෙනවා ඒ වෙනකොට අරුට වයස. කාටද? ඉස්මායිල්ට. අවුරුදු 13 කොළු පැටියෙක් ඉන්නකොට මටත් 99යි ඇන්ටිටත් 89යි. ඉතින් දැන් එච්චර ස්වාමීනි මේ යෝජනාවක් දෙන්න මේ ඉන්නවනේ. දෙවනසි කරා මේ උඹ මට කියලා දෙන්න එපා. උඹට ගෑණි දැන් මන් දෙනවා ওই දරුවේ. ඕකේ. හරි ඊට කලින්ම මෙහෙම වැඩක් කරපන්. උඹ චර්මච්ඡේදනය කරගනි. අවු කරගනි. ඊට පස්සේ උඹේ පවුලේ ඉන්න හැම එකකටම චර්මච්ඡේදනය කරපන් පිරිමි අයට. ඒ කියන්නේ උඹේ අර උඹේ කලින් පුතා කවුද? ඉස්මායිල්. ඊට පස්සේ උඹේ ගෙදර ඉන්න වැඩකාරයෝ උඹ මිලදී ගත්ත අය පිරිමි අය හැමෝටම චර්මච්ඡේදනය කරපන් කියලා කරා. ඉතින් සමහර අය හිතනවා එහෙම චර්මච්ඡේදනය කරනකොට ඉස්මායිල්ට වයස 13 නිසාත් බාහ්මිත්ස්වා පුතාට 12 ඉවර වෙලා 13 පටන් ගන්න ඕන නිසාත් එතන තමයි ඉස්සෙල්ලාම බාහ්මිත්ස්වා පටන් ගත්තේ කියලා. නෑ. හැමෝටම එතනදී චර්මච්ඡේදනය කරා මෙයත් කරගත්තා. හැබැයි ඒකට පස්සේ සාරා ගැප් ගන්නවා. දැන් මං කුණු හරප කියනවා කියලා හිතන්න එපා. එහෙම හිතුවත් මට කමක් නෑ. මං ඇත්ත කියන්නේ. මං ඇත්තක් කියන්න යන්නේ. ඒක ඔයගොල්ලෝ කුණු හරපයක් හැටියට හිතාගෙන මට බැනලා නැගිටලා යන්න ඕන නම් යන්න. කුණු වෙච්ච තක්කාලි ගෙඩියක් ගහගෙන ඕන නම් යන්න මං හේන්සුව තියනවා වේද ගන්න. මං ඇත්ත කියන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා චර්මච්ඡේදනය කරන්නේ කොතනද කියලා. ඇඟිල්ල නෙවෙයිනේ නේ. රයිට්. දැන් ඒ මිනිස්සයා හාගර් එක්ක ලිංගිකව හැසිරුණ නිසානේ ඉස්මායිල් ඉපදුනේ. එහෙම ලිංගිකව හැසිරෙනකොට එතුමාගේ ශරීරාංගයයි දැන් සාරා එක්ක ලිංගිකව හැසිරෙනකොට එතුමාගේ ලිංගික ශරීරාංගයයි අතර තියෙන වෙනස මොනවාද?
චර්මච්ඡේදිත පුද්ගලයෙක් හැටියට සාරා සමග මෙයා එකතු වෙලා තමයි ඊසක් ඉපදෙන්නේ. දැන් තේරෙනවද මම කියන එක? ඒ කියන්නේ චර්මච්ඡේදනය කියන්නේ ගිවිසුමේ ලාංඡනය. මමයි අතර තියෙන ගිවිසුම. ඒ ගිවිසුමට අන්තර්ගත වෙනවා පොරොන්දුව. ඒ නිසා ගිවිසුම පොරොන්දුව නිසා පස්සේ කාලේ ව්‍යවස්ථාව දෙනවා. ඒ සියලුම දේවල් අන්තර්ගත වෙන්නේ අර චර්මච්ඡේදනය කියන සංකල්පය තුල. ආබ්‍රහම්ව චර්මච්ඡේදනය කරලා ඒ ගිවිසුමේ මොකක්ද කියන්නේ ෆිසිකල් ශාරීරික ක්‍රියාවලියට යොදවලා ඊට පස්සේ ආබ්‍රහම් සාරා සංසර්ගයේ යෙදিলা ඊශාක් ඉපදිනවා. දැන් තේරෙනවද වෙනස? මේකට හල්ලිලිය කියලා පොඩ්ඩක් උඩ පනින්න එපා. නිකන් බකමුණු වගේ බලන්න මොනවද දෙන්නේ? ඔයගොල්ලන්ට ඕනේ අර මං ඇවිල්ලා යේසුස් සංසෝගලන්ට ආදරේ යේසුස් සංසෝගලන් නලවයි කියලා යන්නද? ඒකට මං ලංකාවෙන් එන්න ඕනේ. අනේ දෙයියනේ මම ආවේ ඔයගොල්ලෝ දන්න දේ කියලා දෙන්න මම වැඩක් නෑනේ. දන්න දේ ලස්සනට අර කඳුළු සහිතව මං ගාව නෑ. ඔයගොල්ලෝ කීදෙනෙක් කියලා දැන් මේ අහපු ටික පුදුමයි කියලා. කීදෙනෙක් කියනවද? කීදෙනෙක් දැනගෙන හිටියද ඔක? නමුත් ඕකනේ අහලා ඇත්ත. දැන් මම කියනකොට ඔයගොල්ලන්ට දෙන්න බෑ කියලා කියන්නේ බෑනේ. ඇත්තට ඒකනේ. ඕනේ. එහෙමනම් හිතන්න ඊශාක් කොච්චර වැදගත් කෙනෙක්ද කියලා. අබ්‍රහම්ගේ පුත්‍ර ඊශාක් පොරොන්දුවේ පුතා. ඒ පුතාව 8 වෙනි දවසේ චර්මච්ඡේදනය කරනවා. දැන් මතේ පොතේ යේසුස් වහන්සේව අපිට හඳුන්වලා දෙනවා ශුද්ධාත්මයන් වහන්සේ. උනේ ශුද්ධාත්මයන් වහන්සේගේ දේවානුභාවයෙන්නේ මුළු ලියවිල්ලම අපිට ලැබුණේ. මතේ පොතේ අලුත් කිවිසුමේ පළවෙනි පොත. ඒ පළවෙනි පොතේ පළවෙනිම පදේ යේසුස් වහන්සේව හඳුන්වලා දෙනකොට කොහොමද ශුද්ධාත්මයන් වහන්සේ පටන් ගන්නෙ? අබ්‍රහම් කියලා පටන් ගන්නෙ. අබ්‍රහම්ගේ පුත්‍ර වූ දාවිද්ගේ පුත්‍ර වූ යේසුස් වහන්සේගේ වංශාවලිය කියලා. ඒ කියන්නේ ආබ්‍රහම්ට කොහොමද ඊශාක් ඉපදුනේ? චර්මච්ඡේදනය තුලින්, ඒ ගිවිසුම තුලින්ම යේසුස් වහන්සේ ඉපදෙනවා. ඒ නිසා යේසුස් වහන්සේ ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් වෙනවා. එහෙමනම් ආබ්‍රහම්ගේ පළවෙනි පුතා 8 වෙනි දවසේ චර්මච්ඡේදනය කරනවා නම් යේසුස් වහන්සේ 8 වෙනි දවසේ චර්මච්ඡේදනය කරන්න ඕනේ. ලූක් 2 ඕක තියනවා. ආමෙන්. හරිද? අන්න. ඔක කවුරුහරි කියවන්න මට ලූක් 2:42 කියවන්න. නෑ ඒකට පස්සේ මොකද මම ඊට කලින්ද ඔයගොල්ලෝ දන්නවද නැද්ද? යේසුස් වහන්සේ 8 වෙනි දවසේ චර්මච්ඡේදනය කරා කියලා දන්නවද නැද්ද? Praise the Lord. ලූක් 2 තියෙනවා. හරි. ඊශාක්ව චර්මච්ඡේදනය කරෙත් 8 වෙනි දවසේ කියලා අපිට තියෙනවා. දැන් මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ ඊළඟ සෙල්ලම. දැන් කියවන්න උත්පත්ති 21:8. උත්පත්ති 21ට 17 නෙවෙයි 17 තමයි අරවා. ඉස්මායිල් චර්මච්ඡේදනය කරන ඒවා අනම්මන. කවුරු හරි කියවන්නකෝ. ගත්ත කෙනෙක් ටග්ගල කියවන්න. උත්පත්ති 21:8. ලදරුවා වැඩි කිරිවැරුවේය. පොඩෙන්ද කවුද ලදරුවා? ඊශා. මේ හදන්න ලදරුවා මේ දැන් යුදෙව් සංකල්පය අනුව තමයි මම කියලා දෙන්න ඕනේ. මේ නිකන් කියවනකොට කිරිබොණ එක නැවැත්තුවා කියලා හිතයි. කො කියවන්නකෝ පුතා? ආ ලදරුවා වැඩි. ඒ කියන්නේ ඊශාක් වැඩි. කිරිවැරුවේය. එයා ලොකු වෙන්න පටන් ගත්තා. ඊසා කිරිවැරූ දවසෙහි ආබ්‍රහම් මහත් මංගල්‍ය කෑමක් පිළියෙල කළේය. ඉස්සලාම ඉපදුණු පොරොන්දුවේ පුතා යම් වයසකට එනකොට ඒක උත්සවාකාරී අන්දමට අබ්‍රහම්
සැමරුවා කිරිවැරුව. වැරුවා. ඒ කියන්නේ කිරි බොන එක නවත්තන එක නේ. ඔව්. ඔහොම කියපුවම අපේ මිනිස්සු හිතයි එයා අර මව් කිරි බීලා ඊට පස්සේ රත්තිත් බීලා දැන් ගොඩබේ රජපක්ෂ මහත්තයාගේ කාලේ රත්තිත් නැතුව ගියාම දැන් කිරි ඇත්තටම ඔක්කොම දැන් වැරේ මොකද කිරි වැරුව. කිරිවැරුව. ලංකාවේ දැන් ඔක්කොම දැන් කිරි වැරුව. ඔව් වැරෙව් මම දන්නේ නැහැ මම දෙමළෙක් හලෝ. ලංකාවේ හැමෝටම කිරි වැරෙව් වෙලා තියෙන්නේ. ඇයි රත්ති නෑ අංකර් නෑ ඔක්කොම බලන්න අපේ ජනාධිපතිතුමා බයිබලේ මිනිස්සෙක්. අපිව ඊසක්ලා වගේ දකින්නේ. හැමෝම අපි ලංකාවේ අය. ඉතින් අපි හිතන්නේ නෑ අර අපි සමහරලාට කියන්නේ මේ පොලිස් කාර්යයක දැක්කම අන්න කොස්සෙක් ඉන්නවා කියලා. අර ඒ වගේ ඒවකට මෝසස් ලියපු කාලේ අර කිරි වැරෙව්වා කියලා කියන්නේ අවුරුදු 12 විතර වගේ ඒ කාලෙට. එතකොට අහන්න එපා වෙන්න බෑනේ අවුරුදු 12 වෙනකන් කවුරුද කිරි බොනවද? අපි අවුරුදු 55 කිරි බොබීනේ. එහෙම අහන්න එපා. අපේ මිනිස්සු හරි පඬිත මිනිස්සු ඉන්නවා. ඕගොල්ලෝ නෙමෙයි මං කියන්නේ. වෙන උන් ඉන්නවා පඬිතයෝ. මම එහෙම කියන්නේ කොහොමද? කටින් තමයි. හරි ඉතින් අහන්නකෝ. දැන් ඊශාක් යම් අවධියකට පැමිණාම ආබ්‍රහම් මොනවද කරේ? විශාල මංගල්‍යයක් විශාල සාධයක් පැවැත්තුවා. ඕක තමයි පළවෙනි බාස්තික. ආමෙන්. තේරෙනවද? එතකොට 8 වෙනි දවසේ ඊශාක්ට චර්මච්ඡේදනය කරනවා නම් යේසුස් වහන්සේට 8 වෙනි දවසේ චර්මච්ඡේදනය කරනවා නම් ඊශාක්ට බාහ්මිත්ස්වාරය පවත්වනවා නම් ආබ්‍රහම් යේසුස් වහන්සේට පවත්වන්න ඕනේ. කොහේ වන්නකො ලූක් 2:42 දැන්. කියවන්න තක්කල කියවන්න. උන්වහන්සේට 12 අවුරුදු වයස් කල ඔහු මංගල්‍ය සිරිත් ලෙස ගියෝය. හරි දැන් අහන්නකෝ. සමහර අය කියනවා මේක බාහ්මිත්ස්වා නෙවෙයිලු. කොහොමද? ඔය ලූක් 2:42 කියලා තියෙනවානේ. යේසුස් වහන්සේව අවුරුදු 12 පල්ලියට දේවමාලිගාවට එක්කන් ආවා කියලා. දැන් මම ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනවා. ඊශ්‍රායල් වල ඉන්න ක්‍රිස්තියානි අයගෙන් ප්‍රශ්නයක් අහන්න. යේසුස් වහන්සේ ඉපදුණු විගස දේවමාලිගාවට එක්කගෙන ගියානේ. අර සිමියෝන් එතකොට අන්න ඒගොල්ලෝ එහෙම දැක්කනේ. ඊට පස්සේ හෙරෝද් මරන්න යනවා කියලා මේගොල්ලෝ මිසරයට එහෙම ගිහිල්ලා හිටියා. ඊට පස්සේ ආවානේ. හරි. ඊට පස්සේ නැත්සරේත් වලට ගිහිල්ලා හිටියානේ. එතනින් පස්සේ යේසුස් වහන්සේට අවුරුදු 12 තියනකම් ඒගොල්ලෝ දේවමාලිගාවට ආවේ නැද්ද? යේසුස් වහන්සේට අවුරුදු 12 ෙදීද පළමු වතාවට ආවේ. ඇවිල්ලා ඇති ඔන්නේ ආවා. කොහමද දන්නේ? ඊට කලින් පදේ කියවන්න පුතා. ඕකේ ඊළඟට ඕකට කලින් පදේ කියවන්න. අවුරුදු පතා පාස්කු මංගල්‍යයේ දිනස යෙරුසලමට ගියෝය. කවුද අවුරුදු පතා පාස්කු මංගල්‍යයට ඒගොල්ලෝ යේසු බබාව අල්ලපු ගෙදර නැන්දගේ ගෙදර තියලා ගියේ කියලා තියෙනවා. මරියතුමේ ජුසේතුමයි අවුරුදු පතා වෙසක් එකට නැන්සරෙත් ඉඳන් යනවලු කොහටද? යෙරුසලමට. එතකොට යේසුස් වහන්සේව ගෙනියන්නේ නැද්ද? අනිවාර්යෙන් ගෙනියනවා. එහෙම ගෙනියනකොට ඔන්න යේසුස් වහන්සේට අවුරුදු 12 ෙදිත් ගෙනියනවා. 13 අනිවාර්යෙන් ගෙනියන්න ඇති. 14 කියන අවුරුදු 30 වෙනකම් අම්මා තාත්තලා යන සැරේට ළමයි පිරිමි දරුවන්ව එක්කගෙන යන්න ඕනේ. එහෙමනම් මේ සැරේ විතරක් සුදාත්මයන් වහන්සේ ලූක්තුමාට දේවානුභාවයෙන් ඇයි කියන්න ඕනේ වයස 12 කියන එක දාපම් පුතේ කියලා. මොකක් හරි තියෙනවා. හරිනේ. 8 දී ගියා 9 දී ගියා 10 දී ගියා. ඉතින් ඒව මොනවද කියන්නේ නැතුව අවුරුදු පතා ගියා කියලා නිකන් කියලා 12 දී ගියා කියන එක ඒකට වෙනම පදයක් දෙනවා. තනි පදයක් දෙනවා විස්තර දෙන්නේ නැහැ. විස්තර දෙන්නේ නැත්තේ ඇයි දන්නවද? දන්න කට්ටියට නෙගිරකෝ ලියන්නේ. දැන් ඕගොල්ලන්ට මං කියනවා නම් මම අද ලංකාවට යනවා කියලා ඕගොල්ලෝ කී දෙනෙක් හිතනවද මෝඩ විදියට
කිසිම බෑග් එකක් නැතුව නිකන් චුන් ගාලා මෙයා යනවා ඇති කියලා. දෙකක් හිතන්න. දැන් ඕගොල්ලෝ හිතනවා දැන් මම අද 9ට මෙතනින් යනවා ටෙල් අවි එයාපෝට් එකට. දැන් ඕක පොඩ්ඩක් හිතලා බලන්න මං කොහොමද යන්නේ කියලා කිව්වනම් ඕගොල්ලෝ කොහොමද හිතන්නේ? බෑග් බුස්සගෙන එයාපෝට් එකෙන් යන විදියටනේ හිතන්නේ. ඕගොල්ලෝ කවුරු හරි හිතයිද මම නිකන් ෂෝට් එකක් ගහලා ට්‍රැක් කිට් එකක් ගහලා ටී-ෂර්ට් එකක් ගහලා රිස්ට් බෑන්ඩ් එකක් ගහලා බේස්බෝල් කැප් එකක් ගහගෙන වොලිබෝල් එකක් අතේ තියාගෙන යනවා කියලා ඕගොල්ලෝ හිතුවා මං කවුද මෝඩ? ඉතින් ඕගොල්ලෝ කිව්වා ඉතින් සූට් කේස් ගෙනියන කතාවක් කිව්වේ නෑනේ කියලා. කියන්න ඕනේද? කියන්න ඕනේද? ඒ දන්නෝ දනිති. ඉතින් යුදෙව්වන්ට යුදෙව්වන් විසින් යුදෙව් භාෂාවෙන් යුදෙව් කතුරුවරු හරහා සුදාන්න මහන්සේ කතා කරනකොට අර අවුරුදු 12 ගෙනිච්ච ගෙවන් ඒගොල්ලෝ දන්නවා බාහ්මිත්ස්වා කියලා. විනදීකට අවුරුදු 12 කියලා කියන්න ඕනේ නැහැ. දැන් දෙන්නවද? මේ අපිට ඕක දන්නේ නැතුව නෑ ඒ උනාට බාහ්මිත්ස්වා කියලා ලියලා නෑනේ. හා? එද ජෙරුසලමේ ලූක් හිමිපාණන් විසින් පාලි භාෂාවෙන් ඕක සිංහලයන්ට ලියලා තියෙනවා නම් කමක් නෑ. නේද? ඉතින් අපි දැනගන්න ඕනේ බාහ්මිත්ස්වා එකට තමයි යේසුස් වහන්සේ ජෙරුසලමට ආවේ කියලා. දැන් ඔයගලන්ට තේරෙනවා දැන් තමයි මම මේ වැදගත්ම කොටසට පිවිසෙන්න යන්නේ. මොකද්ද? දැන් ඔයගලන්ට තේරෙනවද බාහ්මිත්ස්වා කියන්නේ බයිබල් සංකල්පයක් කියලා? ආබ්‍රහම් පටන් ගත්තේ කියලා. යේසුස් වහන්සේත් ඒකට සම්බන්ධ වුණා කියලා. එහෙමනම් ඒ බාර්මිත්ස්වාද අපිට අවශ්‍ය නැති වුණාට ඒ තුල අන්තර්ගත වෙන ආත්මික අදහස් ඇති ඒවා අපිට වැදගත්. ආමේන්. දැන් මම කියන්නේ යුදෙව් දරුවෙක් කොහොමද බාහ්මිත්ස්වා වෙන්නේ? ඒ කියන්නේ බාහ්මිත්ස්වා කියන්නේ උත්සවයක් නෙවෙයි යා. මේ අපි අහන්න බෑ යුදෙව් කොල්ලෙක්ගෙන් ඔයාට බාහ්මිත්ස්වා උනාද? යන ළමෙක්ගෙන් ඔයාට බාහ්මිත්ස්වා කරාද කියලා අහන්න. ඒක කරන්නවත් වෙන්නවත් ඒක සිදුවීමක් නෙවෙයි. ඒක පුද්ගලයා. බාහ්මිත්ස්වා කියන්නේ ව්‍යවස්ථාවේ පුතා. බාහ්මිත්ස්වා කියන්නේ ව්‍යවස්ථාවේ දියණිය. ඒ පුද්ගලයා ඒ බවට වෙනස් වෙනවා. ඒ වගේ මම විශ්වාස කරන්නේ අපේ ක්‍රිස්තියානි දිවියේ ඒ බාහ්මිත්ස්වා එකට සමානයි වතුර බෞතිස්මය. ආමේන්. දැන් ඒක ඔළුවේ තියාගෙන අපි බලමු සංසන්දනය කරලා බාහ්මිත්ස්වා බෞතිස්මය යන මේ දෙක කොහොමද සංකේතාත්මකව ආත්මිකව සමාන වෙන්නේ? අපිට කොහොමද එහෙමනම් අර බාහ්මිත්ස්වා වල තියෙන ඒ දේවල් බෞතිස්මය හරහා අදාළ නැහැ කියලා. දැන් බාහ්මිත්ස්වා එක කොහෙන්ද මේගොල්ලන්ට ඒ වගේ නීති රීති ලැබුණේ? ගෙමාහාවලින්. මම දන්නේ ඔයගොල්ලෝ කොච්චර දුරට වදන්නවද කියලා. තල්මුඩ් එක ඇතුළේ තියෙනවා මිෂ්නා ගෙමාහා කියලා තියෙනවා. ඊට පස්සේ ආවෝත් මිද්‍රාෂ් කියලා එහෙම ගොඩක් ග්‍රන්ථ තියෙනවා. ඒවා දෙවියන් වහන්සේගේ වචන නෙවෙයි. ඔන්න කිව්වා. ඔවා දෙවියන් වහන්සේගේ වචන නෙවෙයි. දෙවියන් වහන්සේගේ වචනේ බයිබලයේ පමණයි. නමුත් දැන් බයිබලයේ තිබෙන සමහර දේවල් විග්‍රහ කරලා දෙන්න බෑ. දැන් මම දේව වචනේ නෙවෙයිද මෙතන දේශනා කරන්නේ. ඒවට පටන් ගත්ත වෙලේ නම් ඉවර වෙනකම් මම බයිබලයේද කියවගෙන ඉන්නේ. නෑ ඒ වුණාට බයිබලෙන් පද අරගෙන ඒවා විග්‍රහ කරලා ඒ අයට තේරෙන විදිහට කතා කරනවා. ඒ වගේ මිෂ්නා ගෙමාහා වෝත් මිද්‍රාෂ මේවා ඒවා මොනවද? වචනය විග්‍රහ කරන දේව ග්‍රන්ථ. ඒ ග්‍රන්ථ දේව වචනය නෙවෙයි. නමුත් ඒවා කියවනකොට අපිට පරිස්සම් වෙන්න ඕනේ. අනවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා. පස්සේ කාලේ ලියලා අරවට රිංගවපු දේවල් තියෙනවා. මාගේ දෙයනේ. ඒවා තියෙනවා. අනික තල්මුඩ් කියනවා තල්මුඩ් දෙකක් තියෙනවා. තල්මුඩ් යහශල්මි කියලා එකක් තියෙනවා. තල්මුඩ් බවිලි කියලා තියෙනවා. ඒ නිසා නිකන් තල්මුඩ් කියලා මේවා කරන්න බෑ. දැන් බලන්න යේහෝවා සාක්ෂිකාරයෝ කියලා ඉන්නවනේ. ඒගොල්ලෝ බයිබලයේ කියලා එකක් තියාගන්න පිස්සු නටන්නේ. ඒ
නිසා නිකන් බයිබලයේ කියලා කිව්වම අපි හිතමු කොයි බයිබලයේද වෙන්නපන් කියලා අපි බලන්න ඕනේ වගේ ඒකෙත් තියෙනවා. දැන් මම මිඩ්‍රාෂ් එකේ ගෙමාහා එකෙන් තමයි මේ දේවල් මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ. අද යුදෙව්වෝ ගෙමාහා එකෙන් තමයි මේවා අරගෙන කතා කරන්නේ. හොඳේ? හරි. දැන් ඔන්න පළවෙනිම දේ. යුදෙව් දරුවෙක් ඉපදුනම දැන් අද කාලේ යුදෙව් දරුවෝ ගැන මම දන්නේ නැහැ. ඒගොල්ලෝ ගැන නෙවෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ බයිබල් කාලේ. ආබ්‍රහම්ගේ කාලේ ඉඳලා යුදෙව් දරුවෝ ගැන කතා කරන්නේ. බාර් මිත්ස්වා වෙනකම් ඉපදිච්ච දා ඉඳන් බාර් මිත්ස්වා වෙනකම් ජීවත් වෙන දරුවෙකුගේ ක්‍රියාවන් ඒ ක්‍රියාවන්ට වග කියන්න ඕනේ තාත්තා මිසක් ඒ දරුවා නෙවෙයි. බයිබල් කාලේ අපි කියමුකෝ බාර් මිත්ස්වා එකට කලින් දැන් බාර් මිත්ස්වා කවදද දන්නවද ඒගොල්ලෝ පටන් ගන්නෙ? 12 වෙනි අවුරුද්ද ඉවර වෙලා 13 වෙනි බර්ත්ඩේ එක තියෙන්නේ. ඒක පටන් ගන්නකොට ඊළඟට එන ශබත. ඉතින් සාමාන්‍යයෙන් සඳුදායි බ්‍රහස්පතින්දායි තමයි බාර් මිත්ස්වා ඒගොල්ලෝ තවත්තනේ මොකද ඒවා තමයි තෝරා කියවීමේ දවස්. ඉතින් දැන් ඉපදිච්ච දා ඉඳන් බාර් මිත්ස්වා වෙනකම් ඒ දරුවා සෙල්ලම් කරයි, ඉස්කෝලේ යයි, හොඳ වැඩ කරයි, නරක වැඩ කරයි, මොනවා කරත් ඍණාත්මක නරක දේවල් කරා නම් ඒකට ඒ දරුවා වග කියන්න ඕනේ නෑ. වග කියන්න ඕනේ කවුද? තාත්තා. ඒ වගේ අපි ගැලවීම ලබලා බවතිස්ම ගන්නවා නේද? ඒ වෙනකන් අපේ ජීවිතේ අපි කරපු පව් පාප අරවා මේවට අපි වග කියන්න ඕනේ. අපේ තාත්තා තමයි වග කියන්න ඕනේ. කවුද අපේ තාත්තා? නෑ, යක්ෂයා. නෑ පොඩකින් ඔය කොහමද යේසුස් වහන්සේ බෞතිස්මට කලින් ඕගලන්ට යේසුස් වහන්සේ ක්‍රාන්ත වෙන්නේ කොහොමද ඕගලන්? පොඩකින් එක මිනිසෙකුගේ ජීවිතේ මැද මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් නෑ ක්‍රිස්තියානියට. එක්කෝ ඌ යකාගේ දරුවෙක් නැත්නම් ඌ දේව දරුවෙක්. යකාගේ දරුවා වෙලා ඉඳලා දැන් ඉවරයි හෙට අනිත්තට දේව දරුවා වෙන්න යනවා කියලා අර පොඩි ગેප් එකක් නෑ. ඉන්ටර්වල් නෑ. අපි ගැලවීම ලබනකම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පෞද්ගලික ගැලවුම්කාරය යනවා හැටියට අපි පිළිගන්නකම් අපි යක්ෂයාගේ දරුවෝ. අය ඇඟ ඇතුලේ යක්ෂයා ඉඳගෙන නැටුවක් කමක් නෑ. එහෙම නැතුව මේ හොකට හිටියත් කමක් නෑ යක්ෂයාගේ දරුවෝ. ඒක අපි පිළිගන්න ඕනේ. ඌද නැද්ද? ඒ නිසා ඌ තමයි වග කියන්න ඕනේ. දැන් ඌ වග කියයිද? ඌ මොනවද කරේ? ඒ දන්න ඔයලට ආවා. අර අක්කත් එක්ක කතා කරලා මේ ගෙඩිය ගැන කිව්වා. ඒගොල්ලෝ කනකොට ඌ චූන් එකේ බලන් හිටියා. ගෑණි මිනිහට දෙනකොටත් ඌ බලන් හිටියා. මං අහන්නේ පොඩ්ඩක් ඉන්න මං අහන්නේ ඒ දන්න උයනේ අර සර්පයා ආවා නේද යකානේ? ඌ ඇවිල්ලා ඔච්චර කිව්වනේ. මට කැල්ලක් දීපන් කියලා කිව්වද? නෑනේ. ඔක හිතලා තියනවද කවුද? ඒත් නෑනේ නේද? ඔයා හිතන්නේ නෑනේ වාස්දා. හිතන්නේ ඌ කැල්ලක් කිව්වේ නෑ. ඌ ඒකට සම්බන්ධ නෑ. ඌ මාරේක. මේගොල්ලන්ට කණ්ඩ කියලා ඔක්කොම જાති කළා ඌ අයිනේ නේද ඌ නෙවෙයි වගේ. දැන් දෙවියන් වහන්සේනකොට ඌ පැනලා ගියාද? ඒත් නෑ. ඌ ඉන්නවා සීන් එකේ කොච්චර අමාරුවෙන් ඌ ඉඳලා දෙවියන් වහන්සේ අපි මේ අද කාලේ වගේ නෙවෙයි. රිජුම දෙවියන් වහන්සේ ඉන්නවා. මුට කොච්චර අමාරු ඇතිද දෙවියන් වහන්සේනකොට. ඒ අමාරුව තරගෙන ඔක ඉන්නේ ඇයි දන්නවද? සෙල්ලම බලන්න. මාරේකෙකු. දැන් ඇවිල්ලා අතම් පුම්ප නක්නේ ඉන්නේ කවුද කියලා කිව්වේ කවුදද? කියනකොට යක්ෂයා මොනවා කියයිද? මොනවා වෙයිද? ඒ වගේ කිව්ව තමයි ඌට කියලා කියනවා ඌ බොරු වේපියා කියලා. ගැලවීමට කලින් අපි කොහොමද හිටියේ? බොරු වෙන්නේ හිටියේ. නෑ මම ගැලවීමට කලින් මම කවුද? හින්දු. හින්දු කියන්නේ කවුද? දෙවියන් වහන්සේ නොවන දෙවිවරුන්ව වදින කිරිත එක බොරුද නැද්ද? ඉතින් බොරු දේවල් දෙයියෝ කියලා හිතාගෙන ඉතින් එහෙම ඇත්තටම හිතුවා අපි ඇත්තටම බොරුව ඇත්ත කියලා හිතාගෙන බොරුව ඇත්ත කරගෙන හිටපු කට්ටියක්.
බොරුවේ පියා අපි ගැන වග කියයිද? මිනි මරනවා, වෛශකම් කරනවා, හොර කරනවා, ඔක්කොම ಜಾති කරනවා. දෙවියන් වහන්සේ කවදා හරි දැන් ඔක්කොම කරවන්නේ කවුද? දැන් එක කියන්න මට. යක්ෂයා. දැන් දෙවියන් වහන්සේ මේ අහිංසක පුද්ගලයාව බොරු වෛශකම් මිනිමරුන් කරන්න පෙළඹුවේ තෝද කියලා වුණු. ඒ තරම ජනතාවට කෙනෙක්. ඒ නිසා අපිටත් ඒ ගැන වගකීමක් දරන්න බෑ. තාත්තත් ඒ වගේ එකෙක්. ඒ නිසා අපි අසරණයි. ඒ නිසා ඔන්න සුභාරංචිය මොනවද දන්නවද? බවතිස්මය තුල තියෙන බාහ් මිත්ස්වා පළවෙනිම සංකල්පය මොනවද දන්නවද? අපි බවතිස්මය ලබන්න කලින් කරපු කියපු හැම දෙයක්ම උන්වහන්සේ අමතක කරලා විසි කරලා ඒවා නැතිම කරලා ඉවරයි. ඒ නිසා තමයි කියන්නේ රෝම 6 වෙනි පරිච්ඡේදයේ බවතිස්මය කියන්නේ අපි යේසුස් වහන්සේත් එක්ක මැරෙනවා. අර පරණ එක මැරිලාම යනවා. උන්වහන්සේත් එක්ක තන්පත් වෙනවා. නැවත නැගිටිනවා. දැන් අපි කවුද? නැවත නැගිටිනකොට අපි කවුද? බාහ් මිත්ස්වාලා. බාහ් මිත්ස්වා කියන පුද්ගලයානේ. විවස්ථාවේ පුද්ගලයා. විවස්ථාව කියන්නේ මොකද්ද? බයිබලය. බයිබලය. දැන් අපි කවුද? පොතේ මිනිස්සු. දැන් අපි කොහෙන්ද සත්‍යතාවය හොයන්නේ? බයිබලෙන්. ඒක තමයි මම නිතරම කියන්නේ. මොන සක්කරය ඇවිල්ලා මොන තරම් ආකර්ෂණශීලීව එක දේවල් කිව්වා. බයිබලෙන් තාහුරු කරගන්න බැරි නම් ඕවා මොනවත් පිළිගන්න එපා. ඇයි අපි බයිබලයේ මිනිස්සු. ඉස්සර වගේ නෙවෙයි. බවතිස්මෙන් පස්සේ අපි දැන් බාහ් මිත්ස්වාලා වෙලා තියෙනවා. දැන් එතකොට ගෑනම ඔයගොල්ලෝ කියන විතර අපි බාහ් මිත්ස්වාද නෑ. දෙවියන් වහන්සේට දූවරු නෑ. ඕගොල්ලෝ දෙවියන් වහන්සේට පුතු. මේක මම නිතරම කියලා තියෙනවා. ඔය දෙවියන් වහන්සේට කවුද? දුවෙක් නෙවෙයි. එහෙම බෑනේ. කිව්වනම් මමයි මෙයයි රොමේෂි අර බ්‍රදර් අපිට අවුල් අර මල්ලි අපි අවුල්. ඇයි දන්නවද? අපිට කියනවා යේසුස් වහන්සේගේ මනාලිය කියලා. ඒ කොහොමද? රැවුල තියෙන මනාලිය. මේ බලන්න මට හරි උඩ රැවුල විතරයි යට රැවුලක් තියාගෙන මනාලියක් ඉන්නවා නෝටි. ඉතින් අපිට පුළුවන් නම් යේසුස් අපි කොල්ලෝ වෙලා අපිට පුළුවන් නම් යේසුස් වහන්සේගේ මනාලිය කියන්නේ කෙල්ලෝ ඕගලන්ට ඇයි බැරි දෙවියන් වහන්සේගේ පුතු කියන්නේ? ඒ නිසා බත් මිත්ස්වා කතාවක් මෙතන ඕනේ. අපි ඔක්කොම කවුද දෙවියන් වහන්සේ තුල? බාහ් මිත්ස්වාලා. ආමෙන්. එහෙනම් ඔගොල්ලන්ගේ කාගේ හරි ජීවිතය ඔගොල්ලෝ ක්‍රිස්තියානි වෙන්න කලින් ඔගොල්ලෝ කරපු දේවල් මතක් වෙලා ආතතිය ඇති කරනවා නම් කම්පනය ඇති කරනවා නම් වේදනාවක් ඇති කරනවා නම් අයියෝ මං අරම කරානේ මෙහෙම කරානේ ඒවා අතහැරලා දාන්න. මොකද ඒවට දැන් ඔගොල්ලෝ වග කියන්න ඕනේ. ඒවා සඳහා යේසුස් වහන්සේ කුරුසියේ මැරිලා ඒ අතීතය සම්පූර්ණයෙන් හැබැයි බාහ් මිත්ස්වා වලින් පස්සේ ඒ දරුවා වග කියන්න ඕනේ. ඇයි වග කියන්න ඕනේ? දැන් කියනවා දැන් තෝරා කියවපන්. දැන් උඹේ ජීවිතය ගැන පරිස්සම් වෙන්න. දැන් පොඩ්ඩක් දන්නවනේ. ඒ නිසා දැන් පරිස්සම් වියන් කියලා. දැන් මම ඔයගලන්ට පෙන්වන්න යනවා බාහ් මිත්ස්වා වල තියෙන පියවර 7ක්. ඒ පියවර 7 අපිට කොහොමද අදාළ වෙන්නේ කියලා කියලා දෙන්න යනවා. මොනවද කියන්නේ ඔයගලන්ට මේක ඕකේද නැත්නම් යේසුස් ජීවමානයි කියලා යන්නේ? යේසුස් ඉව කරයි කියලා කියනවද නේ? ඔලුව එකක්ම තියෙන කෙනෙක් මෙතන ඉන්නවා. නේද? සිස්ටර් ඔයා මොකද්ද එකක් කල්පනා කරගෙන ඉන්නවා? ඔයාගේ හිතේ මොකද්ද එකක් කියලා. කාගේ හිතේද අහලෝ නැත්තේ? ඕවද අනාගත වාක්‍ය. ඕවා තමයි අනාගත වාක්‍ය. නේද? අපේ මිනිස්සුත් නිකන් ගොන්නෝ වගේ ඔහම කියවම අඬනවා. සිස්ටර් කල්පනා කරන්න එපා. ඔයාගේ වේදනාව දෙවියන් වහන්සේ දන්නවා කියලා මම මම ඉතින් ඇත්තටම නිකන් වාසේ මෙයාගේ වේදනාව ගැන කතා කරන්නේ කියලා. වේදනාව නැතුව කවුද කිරිකොකා ඉන්නේ?
මම නම් හිතන්නේ මේක මාරු කියලා. මම ෆස්ට් ටයිම් මේක උගන්වන්නේ. මම ඉතින්වත් මම කොහෙවත් උගන්වලා නැහැ. ඉතින් ජොලි මම දේශනා කරනකොට මම ඒක රස විඳිනවා. මොකේ අතීතයේ දේවල් වාසාවතක කරලා ඉවරයි. හරි ඔය පියවර 7 පළවෙනි එක. පළවෙනි එක මොනවද දන්නවද? මේ දරුවා බාහ් මිත්ස්වා වෙන්න යන දරුවා දේව මාලිගාවට යන්න ඕනේ. පළවෙනි එක මොනවද? දේව මාලිගාව. දැන් පරණ කිවිසුමේ දේව මාලිගාව නැත්තම් කුඩාරම කියන්නේ මොකද්ද? පරණ කිවිසුමේ අන්න එතන තමයි දේවාභිමුඛය තිබුණේ. දැන් අලුත් කිවිසුමේ එහෙම නෙවෙයි. අලුත් කිවිසුමේ දෙවියන් වහන්සේගේ අභිමුඛය හැමතැනම තියෙනවා මෙතනක් තියෙනවා. දැනෙන්නේ ප්‍රාස්ත දැනෙන්න දුන්නේ. නිකම් කොරෝනා වෛරසය පවා දැනෙන්නේ නැහනේ. සමහර අය මැරිලා යනකම් උන්ට දැනෙලම නැහැ. PCR එකටත් මාට්ටු වෙන්නේ නැති කොරෝනාලා ඉන්නවා. ඇන්ටිජන් එක දෙනවා. අස කියනවා මදි PCR කරපන් කියලා. PCR report හරියට කියවලා තියෙනවද ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ PCR report කී දෙනෙක් අරන් තියනවද? ඒ report එක තියනවද? දැන් නෙවෙයි. තියනවද? කාගේ හරි PCR එකක් අරන් බලන්න. ඒකේ තියෙන්නේ මොනවද දන්නවද? මූට කොරෝනා නැහැ කියලා ජීවිතේට දෙන්න බෑ. අද කරපු පරිේශණයේ අර කොවිඩ් SARS වෛරසය අහුුනේ නෑ. චූටි අකුරු වල යට ගහලා තියෙනවා නෙගටිව් කිව්වට ඇත්තටම නෙගටිව් නෑ. මම වගකීමෙන් කියන්නේ ඕනම PCR report එකක බලන්න චූටි අකුරු වලින් ගහලා තියෙනවා නෙගටිව් කිව්වට තියෙන්න පුළුවන්. කියලා අසරට ගහලා පොඩි බය කිරීමක් කරනවා. අපි ගොන්න වගේ ඔය බලන්න මැරලා වැටෙනවා. කොරෝනා වෛරසයම දැනෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ අභිමුඛය දැනෙන්න ඕනේ. හැබැයි විශ්වාස කරන්න ඕනේ. අපි අදහිලිවන්තයෝ, අපි හැංගීම්වන්තයෝ නෙවෙයි. අපි අදහිලිවන්තයෝ. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. පරණ කිවිසුමේම නෙවෙයි. දෙවියන් වහන්සේව මුණ ගැහෙන්න නම් මේ මිනිස්සු ලෑස්ති වෙලා එක්ක කුඩාරම් මණ්ඩපේ තිබ්බ කාලේ හෙට යන්න ඕනේ. නැත්තම් ගිවිසුම් පෙට්ටිය ශීලෝ වල තියෙන කාලේ හැම තැනින්ම මේගොල්ලෝ ශීලෝ වලට යන්න ඕනේ. ජෙරුසලමේ තියෙනකොට හෙට යන්න ඕනේ. ඔබේ දොම්ගේ ගෙදර තියෙනකොට හෙ යන්න ඕනේ. ඒ නිසා මේගොල්ලෝ පස්සේ සෝලමන් හැදුවනේ දේවමාලිගාව. ඔක්කොම ජෙරුසලමට එන්න ඕනේ. අර දාන් නිදන් පවා මේගොල්ලෝ එන්න ඕනේ දේව අභිමුඛයට බාහ් මිත්ස්වා ඒගොල්ලෝ ගෙදර ඉඳන් කරන්න බෑ. දැන් අපි කියන්නේ මම නම් අද පල්ලි එන්නේ නැහැ. මං ගෙදර ඉඳන් යාඥා කරන්න. ඔයක පරණ කිවිසුමනේ. ඉතින් අපිට එහෙමනම් මොකක්ද ඒකේ තේරුම? දේව අභිමුඛයට යන්න ඕනේ. බාහ් මිත්ස්වා කියන්නේ මොනවද? ඒක සිදු වෙන්නේ දේව අභිමුඛයේ. ක්‍රිස්තියානිකාරයා නිතරම දේව අභිමුඛය තුළට පිවිසෙන්නෙක් වෙන්න ඕනේ. ඔක තමයි පළවෙනිම පියවර. අපිට අමාරු නෑ. වෙන ආගම් වල ඉන්න කට්ටියට අමාරුයි. ඒගොල්ලන්ගේ දෙයියන්ව හොයාගෙන කඳු නගින්න තියෙනවා. තැන් වලට යන්න තියෙනවා. එහෙම යනකොට මගේ දෙයියනේ එක ආගම් වල එක ඒ වෙලා තියෙනවා. මේ වෙලාවට යන්න ඕනේ. මේ විදියට නාලා ඇඳලා යන්න ඕනේ. මේ දේවල් ගෙනියන්න ඕනේ. ඕනම ආගමක එහෙම තමයි. අපිට විතරයි ඉන්න තැන ඇඳගෙන ඉන්න ඇඳුම පිටින් අපිට පුළුවන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට පිවිසෙන්න. ශබත එනකන් ඉන්න එපා. ගෙදර ඉන්නකොට, වැඩ කරනකොට, ගමන් කරනකොට ඕනම වෙලාවක ඔයගොල්ලෝ මතක තියාගන්න මං මිත්ස්වා මං දෙවියන් වහන්සේගේ දරුවෙක්. විවස්ථාවේ දරුවෙක්. බයිබලයේ දරුවෙක්. ඒ නිසා මම නිතරම දෙවියන් වහන්සේගේ අභියස පිවිසෙනවා කියන්නේ. දෙවෙනි එක ටෙෆ්ලින් අහලා තියෙනවද ටෙෆ්ලින්? ඔයගොල්ලෝ දකිනවනේ හැමදාම ටෙෆ්ලින් එක. ටෙෆ්ලින් එක තියෙනවා. දැන් බාහ් මිත්ස්වා වලින් පස්සේ යුදෙව් පුතේකට මේ අතේ. ඊට පස්සේ මෙතන. ඔයගොල්ලෝ දන්නවද? දන්න කට්ටිය කියන්න එපා. කී දෙනෙක් දන්නේ නැද්ද කියලා අත උස්සන්න. මෙතන මෙහි ඉන්න කට්ටිය ලැජ්ජා වෙන්න එපා. අපි
ලංකාවේ ඉඳගෙන අපි සමහර අයට ඡන්දෙ දෙනකොට මම අපේ කිරි පිටි වලට විදින්න යනවා කියලා ගන්න නැතුව අපි ඡන්දෙත් දුන්නා. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ ඉස්රායල් වලට ඉන්න පළියට සුදු වැටයක් කේක් දන්නේ එයාපෝට් එකේ මාව ගන්නනේ. මේ ඉස්රායල් වල ඉන්න පළියට ඔයගොල්ලෝ හැමදේම දැනගන්න ඕනේ. ඕනේ. ඔය ටෙෆලින් එක දන්නවනේ අර ජිල්පියක් මෙතන තියාගෙන ඉන්නේ. අර අතේ ගැන ඒ කළු පාට මොකෙන්ද හදලා තියෙන්නේ? මොන ද්‍රව්‍යෙන්ද ඒක හදලා තියෙන්නේ කියලා දන්නේ නැත්තේ කවුද අත උස්සලා පෙන්නන්නේ? වව්! දන්න කවුරු හරි ඉන්නවද මොකෙන්ද හදලාද ඒක? ඒක තංගුස්ද, රෙදීද මොනවද? ඒ අර හමද? හමක් වගේ තියෙන්නේ. හමක් වගේ නෙවෙයි. හම. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ කොහොමද මන් දන්නේ නැහැ. මන් දැන් කොහොමද ඒගොල්ලෝ අඳින්නේ මන් දන්නේ නැහැ. එහෙම තමයි ප්‍රශ්නේ. නෑ. දැන් මම කියන්නේ යන්නේ අහන්නකෝ. බයිබල් කාලේ දාහ් මිත්ස්වා වලින් පස්සේ අඳින අර ටෆලින් එක අනිවාර්යෙන් පූජා කරන ඒ සතාගේ හැමෙන් හදන්නේ. ඒක ගවයෙක් වෙන්න පුළුවන්, එළුවෙක් වෙන්න පුළුවන්. හරි? විශේෂයෙන්ම ඒ අම්මලා තාත්තලා තමන්ගේ පුතා නැත්තම් දුව මේ ව්‍යවස්ථාවේ ලදරුවෙක් වුණා කිව්වම ඒගොල්ලෝ පූජා ඔප්පු කරනවා නේද? ඒ පූජා ඔප්පු කරන සතාගේ හැමෙන් තමයි ඒක නිෂ්පාදනය කරලා අතේ ගැට ගහලා ඒ හැමේ ලියනවා. දැන් මොඩර්න් දැන් අමුතු විදියට ලියනවා ඇති. ඒ හැමේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ලියනවා. දෙවියන් වහන්සේගේ නමත් ලියනවා. හරි? දෙවියන් වහන්සේගේ නමයි දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවයි ලියනවා. ඒකට හේතුව හදවතට ළඟ මේ පැත්තෙන් හදවතට ළඟ දෙවියන් වහන්සේගේ වචනේ තියාගන්න. මේ සංකල්පය ඒගොල්ලෝ ගන්නේ කියවන්න ද්විතේ කතාව 11:18. ද්විතේ කතාව 6ම මේක පටන් ගන්නවා. පියවරුන්ට කියනවා දරුවන්ට කොහොමද උගන්වන්න ඕනේ කියලා. හැබැයි ඔය ටෆලින් එක ගැන මම පැහැදිලිව කියන්නම් කවුරුහරි කියවන්න. ද්විතේ කතාව 11:18. කියවන්න. ඉක්මනට කියවන්න. එබැවින් ස්වාමීන් වහන්සේ නුඹලාගේ පියවරුන්ට දුර දේශෙහි නුඹලාගේ දවස්ත නුඹලාගේ දරුවන්ගේ දවස්ත පොළොවට ඉහළින් වූ ආස පවත්නා දවස් මේ අදිවෙන පිණිසයි. 11:18. 11:18. මේක ඉවර. 11:19 තියෙන පාස්ටර්. හරි එන සිංහලෙන් එක වාගේ මේ වචන නුඹ හරි. කියනවා. සිතෙහිද ආත්මෙහිද තබාගෙන ඒවා නුඹලාගේ අත්වල ලකුණක් පිණිස බැඳ නුඹලාගේ ඇස් අතරේ නලල් පටි පිණිසද බැඳගනිල්ලා. අන්න මේක අහගන්න හොඳට අහගන්න ආපහු කියවන්න එක. පුතා මේ දුව තරහ වෙන්න එපා. මම එන්නකොට ප්ලීස් නැගිටලා කියවන්න. මම හිටගෙන ඉන්නවා මම පාවුනේ. අමාරුයි. ඒක තමයි කියන්නේ. පරණ කිවිසුම් කාලේ ඉන්න තිබ්බේ. නේ? ජෝක් එක මොනවද? පරණ කිවිසුම් කාලේ කියවන කියවනකම් ඔක්කොම හිටගෙන අහන් ඉන්න ඕනේ. උදේ ඉඳලා හවස වෙනකම්. නෑ අපි වචනෙට දෙන්න ඕන ගෞරවත්වය දෙන්න ඕනේ. ඒකයි. මාගේ මේ වචන නුඹලාගේ සිතෙහිද ආත්මෙහිද තබාගෙන කොහෙද තියන්න ඕනේ වචනය? සිතේ මදි. සිතේ විතරක් තිබ්බම මදි. මොකද සිතේ කෙල්ලෙක්ව තියාගන්න පුළුවන්. කෙල්ලන්ට කොල්ලන්ම තියාගන්න පුළුවන්. ආත්මෙත් තියාගන්න ඕනේ. කොල්ලවයි කියලා ආත්මෙ තියාගන්න බෑනේ. හරි. ඒකට ලකුණක් හැටියට. ඒ කියන්නේ සිතේ ආත්මේ දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා කියන එක සංකේතාත්මකව ලකුණෙන් පෙන්නන්න බැඳ නුඹලාගේ ඇස් අතරේ නරල් පටි පිණිසද බැඳගනිල්ලා. අතේද ඇස් අතර ඉඳ ගන්න. දැන් තේරෙනවද කොහෙන්ද ඔය ටෙෆලින් එක ආවේ කියලා? දැන් අපි ටෙෆලින් බැඳගෙන ඉන්න ඕනේද? නෑ. අපිට ලකුණු ඕනේ නැහැ. අපි කොහෙද තියාගන්න ඕනේ වචනේ? සිතේ සහ ආත්මේ. දැන් ජෝක් එක මොනවද කියනවා නම් ලස්සනට පොත් හැටියට බයිබලයේ දෙවියන් වහන්සේ දීලා තියෙනවා. දැන් නම් අපිට iPad වල, iPod වල, iPhone වල, smartphone වල නේ, Android වල හැම එකෙම තියෙනවා. මිනිස්සු ගොඩක් කියවන්නේ. මොනතරම් භාග්‍යවන්තයින්ද අපි අපිට මොන ක්‍රම වලින් දෙවියන් වහන්සේගේ වචනේ දීලා තියෙනවද? එහෙමනම් අපේ සිතට වචනේ කොච්චර අපිට ගේන්න පුළුවන්ද?
අපේ සිත අවුල් වෙනවනේ. අනේ මගේ හිත හරි අප්සෙට්. ඇයි දන්නවද? හිතේ අප්සෙට් ඔබ පළවෙනි එක දෙවියන් වහන්සේගේ අභිමුඛය හැම වෙලෙම සොයන්න. උන්වහන්සේ සර්වවාසී නිසා ඕන තැනක උන්වහන්සේගේ අභියස තුළට යන්න පුළුවන්. දෙවෙනි එක උන්වහන්සේගේ වචනය කියවන්න. කැත විදියට කියවන්න. තේරෙන්න ඕනේ. ඔය එහෙම කියවනකොට වා ඉඳ ගන්න ඕනේ පුදියකන හරි කියවන්න. රෝල් දෙවි හරි කියවන්න. අවුලක් නැහැ. තේරෙනවද? වචනේ කියවන්න තේරෙන්නේ නැතත් කමන්න බෙල්චාචාර් ළඟට ගිහින් අදෝනිෆෙසෙක් එක්ක පිස්සු නැටුවා කියනකොට ඕ මොනවද තේරෙන්නේ නැහැ අපිට. කමන්නේ කියවන්න ආයෙ කියවන්න යන්න. ස්වාමීන් මගේ දිවල් තුලක් වෙනවා. තේරෙන්නේ නැහැ කමක් නැහැ කියවනවා. වචනේ ගන්න ඇතුළට. හරි? වචනේ මිනිස්සු වෙන්න ඕනේ අපි. අද යක්ෂයා මොනවද කරලා තියෙන්නේ? හොඳ දේවල් වචනය වෙනකොට ගෙනලා දාලා තියෙනවා. ආස්කම්, ප්‍රතිහාර, අනාවැකි, ස්වප්න, දර්ශන ඒ ඔක්කොම හොඳ ඒවා දන්නවද? ඒ ඔක්කොම හොඳ ඒවා. මම ඒවා 100% විශ්වාස කරනවා. මම පෙන්තකොස්ත පාස්ටර් කෙනෙක්. ඒ හොඳ දේවල් වචනය තියෙන්න ඕන තැනට දාලා වචනය සුළු කරන එක තමයි මට මලපන්නේ. ඒක බලනකොට මට මලපන්නේ. ඉතින් මල බැලලා කෑ ගහනකොට සමහරව හිතනවා මූ ඒව විශ්වාස කරන්නේ. එහෙම විශ්වාස කරේ නැත්නම් මම ක්‍රිස්තියානි වෙන්න පුළුවන්ද කියන්නේ? පෙන්තකොස්ත පාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්ද? මම කියන්නේ වචනය තරම් නෑ. ඒකයි මම පටන් ගන්නකොටම කිව්වේ. මේක විශේෂ රැස්වීමක්. විශේෂ මෙහෙයක් වෙන්නේ මේකේ තියෙන විශේෂය මොනවාද? සුරේෂ් ආපු එක නෙමෙයි. සුරේෂ් මොන විශේෂයක්ද? වචනය. ඇත්තට කියන්නේ මේ වචනේ අපි අලුත් දේවල් ඉගෙන ගන්නකොට ඒක මවිතයක් නෙමෙයිද? වචනේ. ඔන්න තුන්වෙනි එක. දැන් ඊට කලින් උනත් ඒ යුදෙව් දරුවට මේ පුළුවන් මේ කිපා එක අඳින්න. කිපා දන්නවනේ තොප්පිය. ඒ දන්නේ නැති කට්ටිය යුදෙව්ව මෙතන පොඩි තොප්පියක් අඳිනවා. දැන් ඔය කිපා එක කැමති නම් අඳින්න පුළුවන්. පොඩි කාලේ නම් අඳිනවා. හැබැයි බාහ් මිත්ස්වා වලින් පස්සේ අර විශේෂ තෝරා කියවන වෙලාවේ සහ යාඥා වෙලාවේ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ අඳින්න ඕනේ. දැන් අපි කොහොමද ඒක අපිට කරගන්නේ? ඒ නිසා අපිත් තොප්පි දාගන්නවද? නැත්නම් අපිත් ඒක දාගන්න? නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා. මොනවද ඒකෙන් සංකේත වෙන්නේ? දේවල් තුනක්. එකක් ඔළුවට පිටින් අනම්මනම් දේවල් එන එක වළක්වන සංකේතයක්. ඔළුවට අපේ බුද්ධියට එක ඒවා එනවා. දැන් හොඳ බුද්ධිමතුන් දිහා බලන්න. එන්ජිනියර්ලා, දොස්තරලා ඒගොල්ලෝ අහන ප්‍රශ්නයක් තමයි හැම දෙයක්ම දෙවියන් වහන්සේ මෙවුවා නම් දෙවියන් වහන්සේව මෙව්වේ කවුද කියලා. එයායි දන්නවද? අර ආත්මික තොප්පිය නැතිනම්. අනම්මනම් දේවල් අපේ ඔළුවට යනවා. බුද්ධියෙන් අපිට ආත්මික දේවල් විමසන්න බෑ. ඒ නිසා අපේ ඔළුව අවුල් කරන්න යක්ෂයා බලාගෙන ඉන්නවා. ඉතින් සංකේතාත්මකව අපි ඔළුව පරිස්සම් කරලා තියාගන්න ඕනේ ඔළුවට අනම්මනම් දාන්න නැතුව. මගෙන් මිනිස්සු අහනවා එක ප්‍රශ්න අහනකොට මම කියනවා ඒක ඔයගොල්ලන්ට ඕනේ. යකා ගැන අහනවා. යකා කළු පාටද සුදු පාටද කියලා. ඕනේ. යකාට මේ නැට්ටක් තියනවාද? ඕනේ. දේවදූතයාගේ තට්ට කොච්චර ක්වොලිටිද? මොකද ඕස්ට්‍රේලියාවේ දේවදූතයෙක් ඇවිල්ලා යාඥා කරනකොට මට එක්කෙනෙක් කුප්පියක් ගෙනල්ලා පෙන්නනවා. පොඩි කුප්පියක්. ඒක ඇතුලේ පිහට්ටක් තියෙනවා. ඒගොල්ලන්ගේ ස්වභාවය ඒගොල්ලෝ නමස්කාර කරනකොට දේවදූතයෝ ඇවිල්ලා සැරිසරනවලු. එහෙම දේවදූතයෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ අර පිහාට ගසා ඒගොල්ලොත් ඒ නමස්කාරයට සම්බන්ධ වෙනකොට ඒගොල්ලෝ ගියායින් පස්සේ මෙහි ඔය හැලිලා තියෙන පිහට්ට අරගෙන මේගොල්ලෝ බෝතලේ දාලා තියෙන පාස්ටර් මේ ගැන ඔයා මොනවද කියන්නේ කියලා. මම ඒ සිස්ටර්ට කිව්වා සිස්ටර් දෙවියන් වහන්සේට කියන්නේ ඊළඟ සැරේ දේවදූතයාට ජපානයෙන් පිහට්ට හදලා දෙන්න කියලා. එතකොට හැලෙන්නේ. ක්වොලිටි නෑ හැලෙන්නේ නේද? ස්වර්ගයේ හරි කම්පැනි එක කවුරු හරි අපේ පොරක් ඉඳලා තියෙනවා.
අර හයි කරන ගණ දාන්න ඕන ආක බොන්ඩ් එක මූවිද. ඒ නිසා ඒවා හැලෙනවා. මොන පිස්සුද හලෝ මේ මොනවටද? දේව දූතයෝ කී දෙනෙක් ඉන්නවද? යක්ෂයෝ කී දෙනෙක් ඉන්නවද? යක්ෂයා කීයටද ගස් නගින්නේ? අම්මෝ ඒවා අන්නම් මනම් ඕන් නැති දේවල් ඔළුවට දාගෙන දඟලනවා. ඉතින් අපිට ආත්මික කෙබොක් එකක් ඕනේ අපිව රැකගන්න අනම්මනම් අනවශ්‍ය දේවල් ඔළුවට නොවැටෙන්න. තව දෙකක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝ කියනවා දෙවියන් වහන්සේගේ මහිමය ශඛීනා එක මගේ හිසට උඩින් තියෙනවා. ඒ නිසා ඒ මහිමය තියෙන එක සංකේතාත්මකව මම පෙන්වන්න මගේ ඔළුවට ඉහළින් මහිමය තිබ්බනම් ඒක මටනේ. ඒ නිසා මේක මෙතන වහ ගන්නවා කියලා කියන්නේ. ඊළඟ එක තමයි යුදෙව්වන්ට බයිබල් සංස්කෘතිය අනුව දෙවියන් වහන්සේ ඉදිරියට යනකොට ඔළුව වහන එක ඒක ගෞරවයක්. ඒ දේවල් තුන මොනවද? දෙවියන් වහන්සේගේ අභිෂේකයට යන එක ගෞරවයක්. මගේ හිසට උඩින් දෙවියන් වහන්සේගේ ශඛීනා එකයි. කියන්නේ වහන්සේගේ මහිමය තියෙනවා. අනිත් එක ඔළුවට අනම්මනම් දේවල් එන්න හොඳ නැහැ. එහෙනම් අපි අර කෙපෝහ ඕන විදිහට කියන්න පුළුවන්. ඒක අඳින්න ඕනේ නැහැ. නමුත් ඒ සංකල්පය අපේ ජීවිතේ තියෙන්න ඕනේ. පළවෙනි එක අනම්මනම් දේවල් ඔළුවට දාගන්න එපා. බයිබලේ තේරෙන්නේ නැති දේවල් තියෙනව නේද? තේරෙන්නේ නැතුවම ඉන්න. අවුලක් නැහැ. හැම දෙයක්ම තේරෙන්න ඕනේ නැහැ. මට තේරුණ දේවල් මෙච්චරයි තියෙන්නේ. තේරෙන්නේ නැති දේවල් මෙච්චරක් තියෙනවා බයිබලේ. ඒත් මම දන්නවා ස්වර්ගයට මම යන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. දෙවෙනි එක තමයි හැම වෙලෙම දෙවියන් වහන්සේගේ මහිමය අපේ හිසට උඩින් තියනවා කියන ඒ අදහිල්ල තිබ්බනම් අපි පරිස්සමෙන් ගමන් කරයි. ආමෙන්. හවුද නැද්ද? අම්මෝ දැන් වෙන ආගමිකයන්ට දෙවියන් වහන්සේ දෙයියෝ කොහෙද ඉන්නේ? අපිට එහෙම නෙවෙයි. අපේ දෙවියන් වහන්සේ අපේ හිසට උඩින් බලාගෙන ඉන්න. තව දෙයක් තව පොඩ්ඩක් මම කියන්නම්. ඊළඟට ගරුත්වය දෙවියන් වහන්සේට අපි ගරු කරන්න ඕනේ. මගේ පොතේ උන්වහන්සේ අහනවා මට පියා කියනවා. මට ස්වාමිනී කියනවා. කොහොම මට ගෞරවය මේ මිනිස්සු ඉන්නකොට දෙන්නම් අපි මේ මිනිස්සුන්ට නෙමෙයි. මිනිස්සු ඉන්නකොට අපි පව් කරන්න බයයි. හරිනේ? දැන් හොරෙන් සිගරට් ගහන්නේ උන් ක්‍රිස්තියානිකාරයෙක්ව දැක්කම සිගරට් එක හංගනවා. අම්මෝ මාව දැකලා කී දෙනෙක් සිගරට් එක විශ් කරලා තියනවද හංගලා තියනවද? මගේ වෙන දේශනාවක මම කියලා තියෙනවා. දවසක් මම කඩයක් අස්සට රින්ගනවා එනවා ගාමිණී කියන එක එළියට. මගේ වරණ ඇදේ ඉන්නොත් ඒ සභාවේ මම පාස්ටර්ට ඉන්නකොට. එළියට අපු මොකද ඌ බීඩිය ඇදලා කඩේ දුම පිරෙනකොට මම ඇවිල්ලා. ඌ බීඩි කොට තුන් දාලා විසි කරා දුමට මොනවද කරන්න බෑ. දැන් කට ඇරිය මං දුම් යයි. මම ආවා ගාමිණී මොනවද ප්‍රශ්නේ කියලා. ඊළඟ සයිඩ් එකකින් දුන්නා. මං කයිසේ මමද ওই තමුසේ වෙනුවෙන් කුරුසියේ මැරුණේ. તો මටනේ ওই බය වෙන්නේ. මට ඇයි බය වෙන්නේ? දෙවියන් වහන්සේ තමුසෙත් එක්ක ඉන්නවනේ කියලා. ඇත්තනේ. දැන් බලන්න අද ගොඩක් ක්‍රිස්තියානිකාරයෝ අර ජරා දේවල් බලන්නේ, හොර වැඩ කරන්නේ. අනිත් ක්‍රිස්තියානිකාරයා දන්නේ නැතුව. නමුත් ඒ මීහරක දන්නේ දෙවියන් වහන්සේ මේ උඩුවට උඩින් ඉඳලා බලන් කියලා උන්වහන්සේ බලන් ඉන්නවා. ඒක ගණන් ගන්නවත් නැහැ. දැන් අපි හරියට අපි ඇඳගෙන ඉන්නවා නම් ආත්මිකව අපි බය වෙනවා දෙවියන් වහන්සේගේ අභිමුඛයට. උන්වහන්සේ හැම වෙලේම අපිත් එක්ක ඉන්නවා කියලා. ආමෙන්. සුද්ධ ජීවිතයක් ගත කරනවා. අනික දෙවියන් වහන්සේ අපිට මහිමය දීලා තියෙනවා. අපි ළඟම මහිමය උන්වහන්සේගේ මහිමය උන්වහන්සේ අපිට තබා තියෙනවා. මොන තව එකක් මම කියන්නම්. අභිරහස. අපිට සබාව හැටියට ක්‍රිස්තියානිකාරයට මහිමය උන්වහන්සේ දීලා තියෙන්නේ කවුරුන් තුලින්ද? යේසුස් වහන්සේ තුලින්. යේසුස් වහන්සේ අපිට කවුද? හිස. ආමෙන්. වව්. ඒකට යේසුස් වහන්සේ අපි ශරීරය නම් හිස කොහෙද තියෙන්නේ? උඩ. ඒ කියන්නේ දැන් අපි මෙතන ඉවර වෙන්නේ නැහැ නේ. අපි මෙතනට නිකන් යනවානේ. මෙතන ඉඳන් මෙතනමනේ මම ශරීරය. ඒක දෙන්නවා ඔයගලන්ට. එහෙනම් හිස තියෙනවනේ කොහෙද? මේකට උඩින්.
දැන් තේරෙනවද ආත්මිකව අපිට කොහොමද ඒක අදාළ වෙන්නේ කියලා. ඕක තමයි තුන්වෙනි එක. හතරවෙනි එක හරි දැන් බලන්න දැන් මේ දරුවා දේවමාලිගාවට එනවා. දේවමාලිගාවට ඇවිල්ලා ඊට පස්සේ එයාට අර ටෝරා එක කියවන්න දීලා ටෙෆ්ලින් එක එයාට දෙනවා. හරි ඒකත් හරි. දැන් එයාට කෙපාහක නීති අනුකූලව දැන් එයාට හොයන්න පුළුවන්. එතනින් එතන ඒ ටික ඉවරයි කියන්නකෝ. දැන් ඊළඟට එයා කරන්න ඕනේ අලියා. අහලා දෙනවද අලියා? දැන් අපි අලියා කියලා කියන්නේ පිට රටවල් වලින් මෙහාට එන කට්ටිය. ඔයගොල්ලෝ දන්නවද අලියා කියලා කියන වචනේ තේරුම කියන්නේ නැත්නම් ඔයගොල්ලෝ දන්නවා වෙන්න ඕනේ. මොකද ඔය හිබ්‍රු දන්නවනේ. ඔය කවුරු හරි කියන්නේ? සංක්‍රමණය. කවුද කිව්වේ? සංක්‍රමණය භාගයක් හරි. දැන් නුවර මෑන් කෙනෙක් නේ. නුවරෙන් මීගමුවට ගියත් සංක්‍රමණය තමයි. මීගමුවෙන් නුවරට ආවත් සංක්‍රමණය තමයි. හරිද? හැබැයි මීගමුවෙන් නුවරට ආවනම් අලියා. නුවරෙන් මීගමුවට ගියා නම් අලියා නෙවෙයි. දැන් කියන්නේ මොකක්ද මේ සංක්‍රමණය මොකක්ද කියලා? හරි කියන්න. බයිබල් කාලේ සාලමෝන් දේවමාලිගාව හැදුවයින් පස්සේ ඒගොල්ලෝ දේවමාලිගාවට යන්නේ කොහෙන්ද කොහාටද? පහළ තැනකින් ඉහළ තැනකට. පහළ තැනකින් ඉහළ තැනකට යන එකට තමයි අලියා කියලා කියන්නේ. ලෝකේ يعني බයිබල් ඉතිහාසයේ පළවෙනි අලියා කරේ ආබ්‍රහම්. ඊසක් වරගෙන මෝරියාවට ගියා. මෝරියා මේකනේ. පළවෙනි අලියා කරේ. ඉතින් ඒ ජෙරුසලේම කන්දක් නිසා ඒ කන්දේ දේවමාලිගාව තිබුණ නිසා ඒ දේවමාලිගාව කරා යන ඒ ගමනට අර අපි සිංහලෙන් වන්දනා ගමන් කියලා කියනවා වගේ අලියා කියලා කියනවා. ඒ නිසා තමයි දැනට ඔය පිට රටවල් වල ජීවත් වෙන යුදෙව්වන්ව ඊශ්‍රායල් වලට ගේනකොට හැබැයි දැන් ගේන්නේ ජෙරුසලේමට නෙවෙයි වෙන වෙන තැන් වල. නමුත් ඒකට නම දාලා තියෙන්නේ ඒගොල්ලෝ අලියා එක කරනවා කියන. තේරෙනවද? දැන් බාහ් මිත්ස්වා සංකල්පේ මොනවද දන්නවද? දැන් බාහ් මිත්ස්වා එකට පස්සේ එන ශබත තියෙනවනේ. ඒ ශබතට ඒ දරුවා තමාගේ සිනගෝගයට යන්න ඕනේ. තමාගේ ගමේ තියෙන සිනගෝගයට යන්න ඕනේ. ඒ පස්සේ කාලේ. නැත්තම් දේවමාලිගාව කාලේ දේවමාලිගාවේ ඉහළ තැනට ඒ කියන්නේ දරුවෙක් යන්න පුළුවන්. පූජකවරයෙක් නෙවෙයි සාමාන්‍ය දරුවෙක් යන්න පුළුවන්. ඉහළම ස්ථානය කරා ඒ දරුවා යන්න ඕනේ. හරි? ඉතින් ලූක් 4:16 බලන්න. මම එක රහසක් මේක මම වෙන තැන්වල කියලා තියෙනවා නමුත් එකක් කියන්නම්. එතන එක වචනයක් මම පෙන්නන්නම්. කියවන්න. කවුරු කියන්නේ ඕකේ. කවුරු කියන්නේ ඉක්මනට ලූක් 4:16 යේසුස් වහන්සේ නාසරෙත් වලට ඇවිල්ලා. උන්වහන්සේ තමන් වැඩුණු නුවර වූ නාසරෙත්ට පැමිණ තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව කියවන පිණිස නැගිටුණුසේක. ඇයි ඉඳ ගන්න? එතන මම පෙන්නන්න ඕනේ එකම වචන මොනවද දන්නවද? පුරුද්ද ලෙස. පුරුද්ද ලෙස. දැන් ඕක මම වෙන බැලුවා. මම වෙන දේශනාවක කියලා තියෙනවා. මොකද පුරුද්ද ලෙස? මොනවද දන්නවද? අර ලූක් 2 බාහ් මිත්ස්වා කරනවා නේද? ඊට පස්සේ නැසරෙත් වලට ඒගොල්ලෝ යනවානේ. පළවෙනි ශබතේ යේසුස් වහන්සේ උඩ නැගලා කියවන්න ඕනේ. ටෝරා එක. ඕනම කෙනෙක් ඒක කරන්න ඕනම දරුවෙක් බාහ් මිත්ස්වා කෙනෙක් එදාට ගිහිල්ලා ප්‍රසිද්ධියෙන් ටෝරා එක කියවන්න ඕනේ. යේසුස් වහන්සේ කියවනකොට වෙනසක් තිබුණා. අමුත්තක් තිබුණා. මොකද ලෝකේ ඉන්න අනිත් යුදෙව් දරුවෝ කියවනකොට කවුද ගැන කියවන්නේ? යේසුස් වහන්සේ කියවනකොට කවුරු ගැනද කියවන්නේ? තමන් ගැන කියවන්නේ. ඒ මොනවද වෙනස ඒගොල්ලෝ දැක්කා. තේරුන්නේ ඒක ලස්සනයි නිසා එදා ඉඳලා හැම ශබතකම තෝරා කියවන්න මේ තුමාටම දෙනවා. අපිත් සභාවල එහෙමනේ කරන්නේ. කවුරු හරි එක්කෙනෙක් හොඳට බයිබල් කියවනවා නම් එයාටම කියවන්න දෙනවනේ.
දැන් සමහරවිට බයිබල් කියනකොට හැමෝටම හොඳට කියවන්න බෑ. ඒ නිසා මම දැන් කියවලා පෙන්නන්න යන්නම්. පෙන්නන්නම් එහෙම කවුරු කියවනවා නම් අප්සෙට් වෙන්න එපා. නා සමහරු කියවයි එදින සවස දෙවියන් වහන්සේ එහෙම කියනකොට පාසල්ලා ඉවසීමෙන් ඉඳී ඊළඟ සැරේ තව කවුරු කියවන්න කියලා කියනවා. නේද? ඒ වෙන මොනවත් නෙවෙයි. ලස්සනට කියවනම් මම ඉස්සර එක සැරයක් කොහෙද රටක ෆ්‍රාන්ස් වල කොහෙ හරි එක්කෙනෙක් බයිබල් කියවනවා. ඒ සිස්ටර් දැන් බලන්න ඉන්නවද මන් දන්නේ නැහැ. එයා කිව්වා ස්වාමීන් වහන්සේ එවිට කතා කොට මොකද්ද කියලා කියනවා. මම කිව්වා සිස්ටර් මම ආව දන්නවනේ. ඔයානේ එයාපෝට් එකේ අර එමිරේට්ස් ගුවන් යානය EK 649 දරන ගුවන් යානය කියලා කියන්නේ ඔයානේ කියලා. යාට එමිරේට්ස් සිස්ටර් කියලාම නම දෙන්න. දැන් යාත් බලන් ඉන්නවද මන් දන්නේ. ඉතින් අර ඒ අර සරට කියවන කට්ටියව අපි පාවිච්චි කරනවා. ඒ වගේ යේසුස් වහන්සේ අරක කියවලා තියෙන විදියට අන්න ශබ්දයට රබීලා අතරින්නේ උන්වහන්සේ පාවිච්චි කරනවා. 12 ඉඳලා 30 වෙනකම් උන්වහන්සේ තමයි කියවන්නේ. දැන් 30 දී එළියට ගිහිල්ලා බෞතිස්ම අරගෙන ආහාරය ඔක්කොම ඉවර කරලා අර කෆර්නහුම් පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් සෙල්ලම් එහෙම දාලා Taman වැඩුණු නුවරට ආවනේ. ශබ්දයට ගියා. යාව ඉබේම තෝරා කියවන වෙලාවේ පුරුද්ද වර්ධි උන්වහන්සේ නැගිට්ටා කියවන්න. දැන් තේරෙනවද මම කියන එක? ඒ වගේ අපි බාහ් මිත්ස්වාලා අපිට දෙවියන් වහන්සේ අලියා අවස්ථාව දීලා තියෙනවා. අපි පල්ලෙහා ඉන්න මිනිස්සු නෙවෙයි මේ අහගන්න. ඕගොල්ලෝ බාහ් මිත්ස්වාලා නම් මං මෙතනට නැග්ගේ ඕගොල්ලන්ට කතා කරනකොට ඕගොල්ලන්ට පෙනෙන්න විතරයි. නැතුව මම ඕගොල්ලන්ට වැඩිය උසස් නෙවෙයි. ඕගොල්ලෝ මට වඩා පහත් නෙවෙයි. ක්‍රිස්තියානිය තුල කවුරුත් කාටවත් වැඩිය ලොකුත් නෑ පොඩිත් නෑ. මට පෙන්නන්නම බැරි එකක් තමයි එකේ කායවිලා මට කියනකොට පාස්ටර් ඔයා ලොකු දේවදාසෙක්. මං කියන්නේ ඇයි? මගේ බරද සයිස් එකද? නෑ ඔයා ලොකු දේවදාසෙක් නෑ. එහෙම එකක් නෑ. මොන පිස්සුද? එකම දේ මම අවුරුදු දැනට 36ක් සේවයේ ඉන්නවා. ඉතින් අවුරුදු 16ක් සේවයේ ඉන්න කෙනාට වඩා අවුරුදු 20ක අත්දැකීමක් මට තියෙනවා. එච්චරයි. නැතුව මෙතන ලොකු පොඩි කියලා නෑ. කාට හරි දීමනාවක් ලැබෙන්න බෑ ලොකුයි. කාට හරි මොකක් හරි උපාධියක් ලැබෙන්න බෑ එයා ලොකුයි. මගේ පෝස්ටර් බලන්න මට මේකත් අපි මොනවද කරන්නද අපේ සභාව නිසා මොනවද කරන්න බෑ. මේ රෙවරන්ඩ් ડોක්ටර් මොකද්ද මේ රෙවරන්ඩ් ડોක්ටර්? මම සුරේෂ් රාමචන්ද්‍රන්. මගේ බොස නාසරේති යේසුස්. උන්වහන්සේ බව රෙවරන්ඩ් ડોක්ටර් නෙමෙයි මේ සුදුමුත් බල කාඩේ රෙවරන්ඩ් ડોක්ටර්. පන්දිනවද? පින්නන්නම බෑ මට දැන් මොනවද? මම අපෝස්තල ප්‍රොපීත ආචාර්ය මහාචාර්ය තොපේ නම කියපන්කෝ මේ මොකද්ද ලියුමක් කියවගෙන යන්නේ. දැන් මොනවද? ලොකු පාස්ටර්ලා පොඩි පාස්ටර්ලාව ගණන් ගන්නෑ. පාස්ටර්ලා ඇදහිලිවන්තයින්ව ගණන් ගන්නෑ. පරණ ඇදහිලිවන්තයින් අද අලුත් ඇදහිලිවන්තයින්ට පාට් දානවා. දීමනා තියන අය අන්‍ය භාෂා කතා කරන අය අන්‍ය භාෂා කතා කරන්නේ නැති අයව පෞකාරයෝ වගේ බලනවා. ඔයාට තාම අන්‍ය භාෂාව බැරිද? ඊළඟට අහන එකට කියන්න ඊට වැඩිය හොඳට කුණු හරප ගන්නවා. කතා කරලා පෙන්නන්නද කියලා. නෑ පොඩ්ඩක් ඉන්න. අන්‍ය භාෂාව හොඳයි, අධ්‍යක්ීම් හොඳයි. නමුත් මේක අද පිළිකාවක් වෙලා තියෙන්නේ. මොනවද? අර උඩගී කෙනා පල්ලෙහා ඉන්න කෙනාව නිකන් අවතක්සේරු කරන ගණන් ගන්නෑ. එකක් මතක තියාගන්න මෙන්න මේකයි. බාහ් මිත්ස්වා සංකල්පයේ හතරවෙනි පියවර මොනවද? අලියා. අලියා කියන්නේ මොකද්ද? ඒකලට සංක්‍රමණය කිරීම. එහෙමනම් දැන් 8 වෙනි පඩියේ ඉන්න එක්කෙනා දෙවෙනි පඩියේ ඉන්න එක්කෙනා ගැන බලන්න ඕනේ කොහොමද දන්නවද? එයා පඩි 6ක් පහලෙන් ඉන්නවා කියන එක නෙවෙයි. තව පොඩ්ඩකින් එයා පඩි 6ක් පව් කරලා මෙතනට එන්න යනවා. ආමේන්.
මම ඉන්න තැනට මෙයා එන්න යනවා. ඒ නිසා මම ලොක්ෙක් නෙවෙයි. එකම දේ මම පොඩක් කලින් වුණා. දැන් ප්ලේන් එකේ එක ඒ සීට් එකේ ඉන්න එක්කෙනයි 48 E ඉන්න එක්කෙනයි ලංකාවට බහිනකොට කීයටද බහින්නේ? ඒ වගේ දැන් සභාව ඔසවා ගනු ලැබුවා නම් කවුද ඉස්සල්ලාම යන්නේ? මමද නැත්නම් අපි ඔක්කොම එකට යන්නේ? දැන් ස්වර්ගයට ගියාම අපි ඔක්කොම කොහොමද ඉඳ ගන්න යන්නේ? අපි ඔක්කොම කොහොමද ඕඩර් එක මේ ප්‍රොපර්ටිලා ටික මෙහාට එන්න? මේ එවැන්ජලිස්ට්වරු මෙහාට එන්න? අනාගත වාක්‍ය කියපු කට්ටිය ඔයගොල්ලෝ මෙහාට එන්න? ටෙලිෆෝන් charge කරපු කට්ටිය රයිලට වෙලා ඉන්න. නම් මං කියන එක හරිද නැද්ද? අත සභාව තුල මල විකාර, ක්‍රිස්තියානියා තුල මල විකාර. නිකම් දේවදාසයින් අද හිලිවන්තයින්ව ගණන් ගන්නෑ. අද හිලිවන්තයින් දේවදාසයින් දිහා බලලා හිතනවා මෙයා මෝසෙස්, මෙයා පවුල්, මෙයා දාවිද්. මට කියනවා ඔයා පවුල්ද දාවිද්ද? මම කියන සුදුම් පොළ බාබු. ඒ ප්‍රශ්නේ. මේ ඇත්ත කියන්නේ මම. ඇත්ත කියන්නේ. ඇත්ත කියන්නේ. සමහර කියනවා ඔයා දාවිද් වගේ මම බත්සබා කෙනෙක් මම දැක්කේ නෑ. නේ එමනේ මේ පාස්ටර් මේ වාදනය කරන මම දාවිද්ගේ ශිල්පී වාදනය කරන්න මට දන්නේ නෑනේ. දාවිද් ගිටාරුත් ගහන්නේ නෑනේ. මේ මොන පිස්සුද? දාවිද්ලා කවුද? අපි කවුද? අහන්න. මෙතන ඉන්න අපි ඔක්කොම එක හා සමානයි. එක හා සමානයි. ඔයගොල්ලෝ දන්නේ නැති සමහර දේවල් මම දන්නවා. මම දන්නේ නැති සමහර දේවල් ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ ළඟ නැති ආලේප කීපයක් මට තියෙනවා. මම ළඟ නැති ආලේප කීපයක් ඔයගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් මෙතන කවුද ලොක්කෝ? කවුරුත් නෙමෙයි. අපි ඔක්කොම අලියා කරගෙන යන බාහ් මිත්ස්වා. ආමේන්. ආමේන්. ඔක මතක තියාගන්න. ඔක මතක තියාගන්න. අලියා හැමෝටම තමයි ඒක. ඊට පස්සේ පස්වෙනි එක ඒ අලියා කරන ඒ දරුවා ඒ බාහ් මිත්ස්වා මොනවද කරන්න ඕනේ? ඒ කතාවක් පවත්වන්න ඕනේ. පස්සේ අර ලූක් අර දැන් කියවපු පදයෙන් පස්සේ කියවන්න. දැන් කියවන්න එපා. ගෙදර ගිහලා කියව ගන්න. පස්සේ යේසුස් වහන්සේ ඔය කියවපු යෙසායා 61 කියවන්නේ ඒක විග්‍රහ කරලා පොඩි කතාවක් පවත්වනවා. ඒ කතාවට මිනිස්සු අප්සෙට් වෙලා උන්වහන්සේ මරන්නම ගියා. ඒක වෙනම කතාවක්. හැබැයි කතාවක් පවත්වනවා. ඉතින් අපි බාහ් මිත්ස්වාලා නම් අපිව දෙවියන් වහන්සේ අලියා කරනවා නම් අපි උන්වහන්සේ ගැන කතා කරන්න ඕනේ. ආමේන්. ගැලවීම නොලබපු මිනිසුන්ට සුභාරංචිය කතා කරන්නත් ඕනේ. ගැලවීම ලැබපු අයට ආශිර්වාද වදන් කතා කරන්නත් ඕනේ. ආමේන්. වෙන සභාවකට යන කාව හරි ඔයගොල්ලෝ හම්බුණා නම් අහන්න එපා ඔයගොල්ලන්ගේ සභාවේ දැන් කී දෙනෙක් ඉන්නවද කියලා. කියන්න එපා දැන් අපේ සභාවේ කී දෙනෙක් ඉන්නවද කියලා. ඔයගොල්ලන්ගේ පාස්ටර් දැන් කොහොමද දේශනා කරන්නේ කියලා අහන්න එපා. අපේ පාස්ටර් කොහොමද දේශනා කරන්නේ කියලා කියන්න එපා. දෙවියන් වහන්සේ තුල එකිනෙකාව දිවි ගන්නවන මොකක් හරි කතාවක් කතා කරන්න. කතා කරන්න. වචනය කතා කරන්න. දෙවියන් වහන්සේගේ වචනය කතා කරන්න. අලියා කරලා ඒ දරුවා එතන ඉඳලා දේව මාලිගාවේ නැත්තම් දැන් වර්තමාන කාලේ සිනගෝගේ කතාව පවත්වන මිනිස්සුන්ට. ඒකේ ස්තුතිය තියනවා, ඒකේ ප්‍රශංසාව තියනවා. මෙච්චර කල් දෙවියන් වහන්සේ මාව මේ වගේ පවුලකට දීලා මට ආශිර්වාද කරා කියලා තියෙනවා. තේරෙනවද? එතනට නැගලා ඒ දරුවා කියන්නේ මේ මම අද කතා කරන්න කැමති වෙන්නේ අල්ලපු ගෙදර අංකල් නම් නියම තාත්තා කෙනෙක්, මගේ යාළුවාගේ තාත්තා. එයා වගේ තාත්තා කෙනෙක් මට තිබිලා තිබ්බනම් කියලා එයා කතා කරන්නේ අල්ලපු ගෙදර තාත්තා ගැන කතා කරන්නේ. දෙවියන් වහන්සේ ගැන, දෙවියන් වහන්සේගේ වචනය ගැන කතාවක් පවත්වනවා. ඒක යේසුස් වහන්සේ නිතරම කරා. හොඳයි. 6 වෙනි එක. බාහ් මිත්ස්වා සිදු වුණාම 6 වෙනුවට ඒ පවුලේ ඒ දරුවාගේ තාත්තා මොනවද කරන්නේ? පොඩි කිද්දුෂ් එකක් දෙනවා. මොකද්ද කිද්දුෂ් කියලා කියන්නේ? ලොකු මේ පාටියක් නෙවෙයි. ලොකු බුරියානි පාටියක් නෙවෙයි. ෆ්‍රයිඩ් රයිස්, චයිනීස්, ඒව නෙවෙයි. කොත්තු රොටි ඒව නෙවෙයි. පොඩි නිකන් ලයිට් කෑම සංග්‍රහයක් දෙනවා.
මේක අපේ යේසුස් වහන්සේ දුන්නාද නැද්ද රාත්‍රී භෝජනය කියන සංකල්පය තුල? ආමේන්. කාටද දෙන්නේ රාත්‍රී භෝජනය? දැන් සමහර තැන්වල පොඩි ළමයින්ට දෙනවා, බෞතිස්ම ගත්තේ නැති එකට දෙනවා, ඕන එකකට දෙනවා. නෑ. බෞතිස්ම ගත්ත කට්ටියට තමයි ඒක දෙන්න ඕනේ. ඇයි? බෞතිස්මය තමයි යේසුස් වහන්සේගේ මරණය, තැන්පත් වීම, නැවත නැගිටීම පෙන්වන සංකේතය. ඒ නිසා බෞතිස්ම ගත්ත මිනිස්සු තමයි යේසුස් වහන්සේගේ මරණය සිහි කරන්න පුළුවන්. ඉතින් යේසුස් වහන්සේ ඒ ලයිට් මීල් එක තමයි දුන්නේ. දැන් කොරින්ති සභාවට කිදුෂ් සංකල්පය තේරුන්නේ. මොනවද කරන්නේ? අඩේ මරුනේ. පල්ලියේ කෑමෙලක් තේ රාත්‍රී භෝජන කියලා එකක් තියෙනවානේ. ඉඳාම මම ගෙදරින් ගේනවා එන්න පාසලට ඔකයා. මදුවට නානා කඩේ බුරියෝනේ කුත් ගේනවා. පාස්ටර් කෙනෙක් දැන් අපි රාත්‍රී භෝජනේ පංගුකාරයෝ කරලා කණි අරටික කණි අරපන් කියලා මොන පටන් ගන්නද? මට සිටි මුන් කණ්ඩ කාලා පෞතුමා ලියනවා 1 කොරින්ති 11 ඕයි. ලොකු කෑම කාලා බීලා ඉන්න තමුසාට ගෙවල් නැද්ද ඔය පල්ලියට ඇවිල්ලා ඕවා කරන්නේ? ඇයි ඒක කියන්නේ? ඒක කිතුෂ් එකක්. ඒක ලොකු ආහාරයක් නෙවෙයි. ඒ රාත්‍රී භෝජනය සංකේතවත් කරන එක තමයි ඔය කිතුෂ් එක. දැන් අපි දන්නවා කොරෝනා නිසා බොහෝ අයට රාත්‍රී භෝජනයේ පංගුකාර වෙන්න බැරි වුණා. ඒ නිසා ඒක කමක් නැහැ. නමුත් රාත්‍රී භෝජනයේ පංගුකාර වෙන්න පුළුවන් අවස්ථා තියෙන වෙලාවේ රාත්‍රී භෝජනේ පංගුකාර වෙන එක ලස්සන දෙයක්. බාහ් මිත්ස්වා වලත් ඒක තියනවා වෙන විදිහක. ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. නමුත් ඒක යේසුස් වහන්සේ අපිට ලබා දීලා තියෙනවා. අවසාන 7 වෙනි එක. ඒ ඔක්කොම ඉවර වෙනවානේ. අන්තිමට බාහ් මිත්ස්වා ඉවර වෙනකොට මිනිස්සු ඇවිල්ලා ඒ දරුවට තෑගි දීලා යනවා. දැන් අපි බාහ් මිත්ස්වානේ අපිට ඒ නිසා තමයි සුදාත්මයන් වහන්සේ ආත්මික ජීවන දීලා තියෙනවා. ඔගොල්ලෝ වෙලා තියෙන වෙලාවේ YouTube එකේ බලන්න මගේ දේශනාවක් තියෙනවා ආත්මික දීමනා කියලා. බොහෝ අය හිතන් ඉන්නේ ආත්මික දීමනා කියන්නේ අර 1 කොරින්ති 12 තියෙන 9 කියලා. 1 කොරින්ති 12 මුල් පදවල තියෙන මේ 9 විතරක් නම් මෙතන කාටවත් ආත්මික දීමනා නැහැ. එක්කෙනෙකුට දෙන්නෙකුට තියෙන්නේ. නමුත් ඒකෙන් මම උගන්වනවා රෝම පොතේ 12 1 කොරින්ති 12 මුල් කොටසේ සෙට් එකක් 28 වෙනි පදේ ඉඳන් තව සෙට් එකක් ආයෙ 24 තව සෙට් එකක් කියලා ආත්මික දීමනා තියෙනවා 29ක්. අනිවාර්යයෙන්ම මේ දීමනා වලින් කීපයක් එකක් නෙවෙයි කීපයක් හැම එක්කෙනාටම දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ආමේන්. අය දුන්නේ අන්න අපි බාහ් මිත්ස්වා දැන් දීමනා ලැබුණාම අපිට දැන් ලැබුණ එකයි අනිත් එක්කෙනාට ලැබුණ එකයි ගැන අපි සතුටු වෙන්න ඕනේ මිසක් අපි ඒක සංසන්දනය කරන්න හොඳ නැහැ. කවුරු හරි දීමනාවක් දෙනවනම් දෙන්නේ ප්‍රේමය නිසානේ. මට ඇපල් ගෙඩියක් දීපු එක්කෙනා අනිත් එක්කෙනාට ඔරෙන්ජ් ගෙඩියක් දෙන්නේ නැති. ඉතින් ඒක සංසන්දනය කරලා බලන්න ඕනේ. මට ලැබුණ එකෙන් මම ලබ්බමනේ සෑහීමටපත් වෙන්න ඕනේ. ඒක තිමෝති 6 කියලා තියනවා වගේ. ඒ වගේ මෙයාටත් එකක් ලැබිලා තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ. මම විශ්වාස කරනවා බවතිස්ම ලැබපු හැම කිතුණෙකුටම එකකට වඩා ආත්මික දීමනා සුදාත්ම වහන්සේ දීලා තියෙනවා කියලා ඒක පැහැදිලිව දැනගන්න ඕන නම් අර මගේ දේශනාව බලා ගන්න. ඉතින් මේ දරුවට මේ මිනිස්සු දෙනවා අපිට මිනිස්සු දෙන්න ඕනේ සුදාත්මයන් වහන්සේ අපිට දීමනා දෙනවා. ආමේන්. ඉතින් බලන්න කොච්චර ලස්සන කිතුණු ජීවිතයක්ද උන්වහන්සේ අපිට දීලා තියෙන්නේ. දැන් තේරුණාද බාහ් මිත්ස්වා කොහොමද? එතනින් ඒක ඉවරයි. ඊට පස්සේ ඒගොල්ලෝ ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ඒ දරුවා දිගටම බාහ් මිත්ස්වා හැටියට ජීවත් වෙනවා. ඒ බාහ් මිත්ස්වා එකෙන් පටන් ගත්ත දා ඉඳන් ඒ දරුවා මැරෙනකම් ඒ දරුවා බාහ් මිත්ස්වා කෙනෙක් තමයි. ඔළුනාගේ යුදෙව් 100ක් දැක්කත් එයා බාහ් මිත්ස්වා කෙනෙක් තමයි. පප්පා මිත්ස්වා වෙන්නේ නැහැ. මාමා මිත්ස්වා වෙන්නේ නැහැ. එයා බාහ් මිත්ස්වා තමයි. මොකද එයා නීතිය නැත්තම් ව්‍යවස්ථාවේ පුතෙක්. ඒ වගේ අපි හැමදාම සභාව ඔසවා ගන්නු ලබනකම් නැත්තම් අපි මැරෙනකම් අපි දෙවියන් වහන්සේගේ බාහ් මිත්ස්වාලා තමයි.
එහෙනම් දැන් තේරෙනවද ඔයගලන්ට? හොඳයි. Amen. එහෙනම් අපි නැගිට සිට දෙවියන් වහන්සේට ස්තුති කරමු. අපිව බාර් මිත්වා